හරි අයිබෝන් පුතේ හැම දිනාටම ඔන්න ඉතින් අද ගොඩක් දරුවන්ගේ ඉල්ලීම පරිදි ඔන්න අද ඉඳලා පුතේ ජ්‍යාමිති වැඩ ටික පටන් ගන්නයි හදන්නේ. හරිද? දැන් අපේ ෆ්‍රී ක්ලාස් වලට ආපු දරුවෝ ගොඩක් අය මෙසේජස් දැම්මා සර් ජ්‍යාමිතිය කරලා දෙන්නේ කවද්ද? ජ්‍යාමිතිය පටන් ගන්න කවද්ද කියලා. ඔන්න එහෙනම් මේක මම හිතන්නේ මේ පණිවිඩය අද උදේ තමයි ඔයගලන්ට ආවේ. ඒකත් ටිකක් දවල් වෙන්නේ නැති. ඒත් සැලකිය යුතු පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නේද? පුතේ කියන Zoom link එකෙන් එන්න බැරි දරුවන්ට YouTube live කරා එන්න කියලා. හරිද? අද දැන් පුතේ මෙහෙමයි. අද මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් අපේ වැඩසටහන කොහොමද කියන එක, වැඩේ වෙන්නේ කොහොමද කියන එක. මේක O level ලියන දරුවන්ට ගොඩක් උන්ට ගණිතේ අමාරු කොටස ඇහුවොත් ඒ කියන්නේ ජ්‍යාමිතියනේ. නේ? ගණන් වල මොකද්ද අමාරුම කියලා ඇහුවොත් පටස් ගාලා කියන ජ්‍යාමිතිය තමයි අමාරු කියන්නේ. හැබැයි ඔයා අද ඉඳලා දරුවෝ. හරිද? අද ඉඳලා මම දවස් 10ක් පුරාවට 10 වසර ජ්‍යාමිතිය කොටස් සේරම ටික ඉවර කරනවා. ඉතින් මේක ඔයාට ගොඩ දාගන්න ඕන නම් ඔයා අද ඇවිල්ලා හෙට නැවිත් හරියන්නේ නැහැ. එනවනම් අඛණ්ඩව 10 වෙන්න ඒ දවස් 10 ඇතුළත ඔයා ආවොත් පුතේ ඔයාට 10 වසර ජ්‍යාමිතිය කොටස් සේරම ටික මම ගොඩ දාලා දෙන්න. දැන් 10 වසර ජ්‍යාමිතිය පාඩම් කීපයක් තියෙනවානේ ත්‍රිකෝණ, අංග සාම්‍ය, සමාන්තර ආශ්‍ර, වෘත්ත සම්බන්ධ ප්‍රමේය. ඔය සේරම ටික. එකක් දෙකක් නෙමෙයි සේරම. හරි එතකොට සේරම මම ෆ්‍රී කරලා දෙන්න ඔයාට. පාඩමක් කරලා ඉතුරු කොටස් ටිකට පන්තින්න කියන්නේ. ඔයා කොහේ ක්ලාසස් ගියත් අපිට එක ගැටලුවකුත් නැහැ. ඇවිල්ලා වැඩේ කරගන්න පුළුවන්. හරිද පුතේ? එහෙනම් අද ඉඳලා හරි මම දවස් ටික ඔයගලන්ට දාන්නම් ටයිම් ටේබල් එකේ කොහොමද වෙන්නේ කියලා. කොහොමද සතිය දවස්වල 11 මාර ඉඳලා පැය දෙකක් වගේ කාලයක් අපි මේ එක දිගට මේ වැඩේ කරගෙන කොට ඒ ක්ලාස් එකමාර. ඔය එතකොට මේ ගීතාංශගේ ක්ලාස් එක වෙටෙන්නේ එකමාර 3ටයි. හරි? ඒක ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි දෙන කොහොමත් පැරලල් යන ක්ලාස් දෙකම මගේ ඉවර වෙලා ඊට පස්සේ ගීතාංශගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි පුතේ. දැන් ඔයාලා මෙහෙමයි මේ එක දවසින් ජ්‍යාමිතිය ගොඩ දාන්න බෑ. පුතේ මං කියක ඇති දවස් 10 ඇතුළත පාඩම් සේරම ඉවර කරලා දෙන්න. ඔය අමාරුයි කියන පාඩම්, ලේසි කියලා තියෙන පාඩම් සියල්ල පැහැදිලිද? ඒකට ඔයාට ඕනකම තියෙනවා නම් හරිද? ඔයාගේ උනන්දුව තියෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම වැඩේ ගොඩ දාලා දෙන්න. ඒක කතා දෙකක් නෑ. ඔයා දැන් ගොඩක් උන්ට දැන් අර ජ්‍යාමිතිය එපා වෙලා තියෙන බේසික් නැතිකමනේ. නේද? ෆවුන්ඩේෂන් එකක් වැටලා නැහැ හරියට. ඉතින් ඒවත් එක්ක වැඩේ ගොඩ දාලා දෙන්න. හරි. පුතේ ඉනම් පටන් ගමු. ඔයා මේකට වෙනම පොතක් තියාගත්තත් කමක් නැහැ. ඔයා ඔය යන තියරි පොත් අස්සේ නිකන් ඔහේ පිළිවෙලක් නැතුව වැඩේ කරන්න එපා. පුතේ මේ ඕනම වැඩක පිළිවෙලක් තියෙනවා. ඔයා මේ දවස් 10 ඉවර වෙනකොට 10 වසර ජ්‍යාමිතිය කොටස් ටික කිසි අඩුපාඩුවක් නැතුව පාඩම් පිටින් ලස්සනට වෙනම පොතක තියෙනවා. හරි. දැන් අද පොතක් ලෑස්ති කරගන්න බැරුණා නම් ප්‍රශ්නයක් නැහැ. අද කොහොමරි සටහන් කරගමු. පස්සේ අදින් පස්සේ වෙනම පොතක් අරගෙන ලස්සනට ජ්‍යාමිතියට වෙනම පොතක් තියාගන්න. හරිද? හරි. ජ්‍යාමිතිය ජියෝමෙට්‍රි පුතේ ඔයා සිලබස් එකේ ජ්‍යාමිති ඉගෙන ගත්තේ පාඩම් වෙන වෙනමනේ. හැබැයි දරුවෝ මේ ජ්‍යාමිතිය කියන එක අපිට වර්ග කරන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න මැසේජ් කොට ඉන්න නෙමෙයි කල්පනාවෙන් අහගෙන ඉන්න. මේක ඔයා අවධානයෙන් ඉන්න තරමට වැඩි ඔලුවට යයි. හරි. ජ්‍යාමිතිය කියන එක පුතේ අපිට කොටස් කීපයකට බෙදන්න පුළුවන්. එකක් තමයි මූලික ජ්‍යාමිතිය. මූලික ජ්‍යාමිතිය. හරි. මූලික ජ්‍යාමිතිය. ඒ මූලික ජ්‍යාමිතිය කියන්නේ දරුවෝ මූලික ජ්‍යාමිතිය කියන්නේ ඔය අර පොඩි කාලේ ඉගෙන ගත්තේ සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතු 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු 180යි. ප්‍රතිමුඛ කෝණ සමානයි. අර ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ, බහුවස්ත්‍ර ඔය සේරම ඇවිල්ලා මූලික ජ්‍යාමිතිය. හරි. ඒක ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලා 8 පන්ති ඉඳලා ඉගෙන ගත්තේ නේද? ඒවා. එතකොට ඒවා අයිති වෙනවා මූලික ජ්‍යාමිතිය. හරි. ප්‍රතිමුඛ කෝණ සමානයි කියන ඒවා. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු අංශක 360යි කියන ඒවා. ඒවා සේරම මූලික ජ්‍යාමිතිය. ඊළඟට අනිත් කොටස තමයි පුතේ ත්‍රිකෝණ. එතකොට ත්‍රිකෝණ යටතේ පුතේ පාඩම් කීපයක් ඕගොල්ලන්ට තියෙනවා. 10 වසර ත්‍රිකෝණ අංග සාම්‍ය, ඊට පස්සේ සමද්විපාද ත්‍රිකෝණ ගැන තියෙන ඕගොල්ලන්ට පාඩම්. 11 දී ත්‍රිකෝණ සම්බන්ධව පාඩම් කීපයක් ඉගෙන ගන්නවා. එකක් තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය,
සමකෝණික ත්‍රිකෝණ ඔය පාඩම් සියල්ල අයිති වෙන්නේ ත්‍රිකෝණයන්ට. හරිද? ඊළඟට දරුවෝ තුන්වෙනි කොටස තමයි සමාන්තරාශ්‍ර. සමාන්තරාශ්‍ර යටතේ පාඩම් කීපයක් ඔයගලන්ට ඉගෙන ගන්න වෙනවා. 10 වසර වෙනම සමාන්තරාශ්‍ර කියලා පාඩම් දෙකක් තියෙනවා. පළවෙනි කොටස දෙවෙනි කොටස. ආයේ 11 වසරේදී පළවෙනි වාරේ පාඩමක් තියෙනවා සමාන්තර රේඛා ආශ්‍රිත තල රූපවල වර්ගඵලය කියලා. ඒතකොට මේ පාඩම් සියල්ල අයිති සමාන්තරාශ්‍ර ගොඩ. හතරවෙනි වර්ගය තමයි වෘත්ත. වෘත්ත සම්බන්ධයෙන් දරුවෝ ඔයගොල්ලෝ ප්‍රමේයන් කීපයක් පාඩම් කීපයක් ඉගෙන ගන්නවා. 10 වසර ගත්තොත් 10 වසර වෘත්ත සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා පාඩම් දෙකක්. වෘත්තයක ජාය පාඩම ඊළඟට වෘත්තයක කෝණ පාඩම. 11 වසරදී ගත්තොත් ඒ වෘත්ත සම්බන්ධව ඉගෙන ගන්නවා පාඩම් කීපයක්. වෘත්ත චතුරස්‍ර, ඒ වගේම ස්පර්ශක ඔය පාඩම් දරුවෝ වෘත්තයට අතර ගන්නේ. එහෙනම් ජ්‍යාමිති කියන්නේ මෙන්න මේ කොටස් හතර එකතුවක්. හරි. මෙන්න මේ කොටස් හතර එකතුවක්. ඔයා 10 11 පන්ති වල පාඩම් වෙන වෙනම ඉගෙන ගන්න ඇති. හැබැයි දරුවෝ මේක දැන් ජ්‍යාමිතියනේ මම උගන්වන්නේ. එතකොට ජ්‍යාමිතිය මම මෙන්න මෙහෙම තමයි ඔයාට වර්ග කරලා උගන්වන්නේ. මූලික ජ්‍යාමිතියත් මම කරනවා. හැබැයි ඒක අද මම කරන්නේ නැහැ. ඒක කරොත් එහෙම උඹලට කම්මැලිද? ඒ ඉතින් මේක පුළු 8 වසර ඉඳලා ඉගෙන ගන්න එකනේ ඔයගොල්ලෝ. මම මෙතන අරගෙන පැය දෙකක් තිස්සේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශ 180යි කියන එක උගන්වනවා නම් ඒක 11කට ගැලපෙන්නේ. හරි. ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා මම පැය දෙකක් තිස්සේ උගන්වනවා නම් ඒක උඹලට ගැලපෙන්නේ නැහැ. උඹලා කම්මැලි වෙනවා. ඒක මම ඉස්සරහට උගන්වනවා. හරිද? මේකත් උගන්වනවා. ත්‍රිකෝණ සම්බන්ධ ප්‍රමේයන් සේරම ටිකත් මම ඔයගලන්ට උගන්වනවා. හරි. ඒ වගේම සමාන්තරාශ්‍ර 10 සමාන්තරාශ්‍ර 11 සමාන්තරාශ්‍ර ඒ සේරමත් කරනවා. එතකොට මේක වෘත්ත 10 වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් ටිකක් තියෙනවා නේද? එන පාඩම් දෙකක් ඔයගලන්ට තියෙනවා. ඒකත් මම කරලා දෙන්නම්. එතකොට දැන් මුලින් පළවෙනි අදියර හැටියට හරිද? 10 වසර පාඩම් ටික තමයි මම මුලින්ම ඔයගලන්ට කොට දාලා දෙන්නේ. ඒකෙදි මම පටන් ගන්න මෙන්න මෙතනින්. 10 වසර වෘත්ත කොටස. උතේ මේ වෘත්ත සම්බන්ධව 10 වසරේදී ප්‍රමේයන් දෙකක් ප්‍රමේයන් නෙමෙයි පාඩම් දෙකක් ඔයගලන්ට එනවා. හරි 10 වසරේදී පාඩම් දෙකක් මේකෙන් එනවා. එකක් තමයි වෘත්තයක ජාය. හරි වෘත්තයක ජාය. අනිත් එක තමයි වෘත්තයක කෝණ. මේ පාඩම් දෙක. ඒතර 10 වසරේදී මෙන්න මේ පාඩම් දෙක ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒතර මම මේ පාඩම් දෙක තමයි මුලින්ම ගත්තේ. හරිද? ඒකෙන් අද මම ඔයගොල්ලන්ට මේක කතා කරනවා මේ පාඩමේ ප්‍රමේයන් සියල්ල. හරිද? මේ පාඩමට අදාළව ප්‍රමේයන් 3ක් ඉගෙන ගන්න ඕගොල්ලෝ. වෘත්තයක කෝණ පාඩමට අදාළව තවත් ප්‍රමේයන් 3ක් ඉගෙන ගන්න. හරි? දැන් ගොඩක් උගන්වන්නේ මේ පාඩමේ ප්‍රමේයන් දෙකයි. ගොඩක් ගුරුවරු උගන්වන්නේ ප්‍රමේයන් දෙකයි. හැබැයි විභාග ප්‍රශ්න කරනකොට තේරෙයි ඔයගලන්ට ප්‍රමේයන් 3ක් ඕන වෙනවා. ප්‍රමේයන් 3ක් ඕන වෙනවා. ඇත්තරම කිව්වොත් අච්චු පොතේ තියෙන්නේ පැහැදිලිව ප්‍රමේයන් දෙක. හරි? අච්චු පොතේ තියෙන්නේ පැහැදිලිව ප්‍රමේයන් දෙකයි. හැබැයි ගණන් හදනකොට ඔයගලන්ට තේරෙයි අර තුන්වෙනි කියන ප්‍රමේයත් ඕන වෙනව ගණන් හදන්න. ඒක නිසා මම මේ ප්‍රමේයන් තුනම හැංගිච්ච ප්‍රමේයක් තියෙන ගොඩක් අය උගන්වන්නේ නැති ඒවත් එක්ක මම උගන්වන්නේ මේ ප්‍රමේයන් තුනයි මේ ප්‍රමේයන් තුනයි. හරි. එහෙනම් පුතේ අපි චූටි සටහනක් මෙන්න මෙහෙම ගහගමු. හරි මේ අපි උගන්වන කාරණා මොනවද කියන එක ඒකෙදි වෘත්ත සම්බන්ධයෙන් මෙන්න මේ පාඩම් දෙක තියෙනවා කියන එක සටහන් කරගන්න. මම විනාඩියක් දෙන්නම් ටක් ගාලා ඇඳගෙන chart එක. ඉක්මන් කරලා ඇඳගම් පුතේ.
හරි. chart එක ගහගත්ත නේද පුතේ? හරි. එහෙනම් ඔන්න ඔය කොටස් ටික තමයි අපි ජ්‍යාමිතිය යටතේ කතා කරන්නේ. මතක මූලික ජ්‍යාමිතිය, ත්‍රිකෝණ, සමාන්තර ආශ්‍ර වෘත්ත. ජ්‍යාමිතිය කොටස් වලට බෙදලා තියෙන්නේ. හරි. හරි. එහෙනම් අද පුතේ අපි කතා කරන්නේ මෙන්න මේ පාඩම. මොකද්ද? වෘත්තයක ජාය ලියන්න පාඩම. වෘත්තයක ජාය ක්‍රමයන් තුනක් ඉගෙන ගන්නවා පාඩමේ. වෘත්තයක ජාය. වෘත්තයක ජාය. හරි පුතේ. ඔන්න හොඳට බලන් ඉන්න. මුලින්ම දරුවෝ වෘත්තයක කොටස් මොනවද කියන එක දැනගන්න ඕනේ. වෘත්තයක මොනවද තියෙන කොටස්? අන්න ඒ ටික ටක් ගාලා අපි ඔලුවට දාගමු. වෘත්තයක ගත්තොත් මෙන්න මෙතනට අපි කියන්නේ මොකද්ද? කේන්ද්‍රය. ඔයගොල්ලෝ ගාව කවකට තියාගන්න වෙනවා. මොකද අද වෘත්තමයි යන්නේ ඈ. හරි. කේන්ද්‍රය මෙන්න මේ දුරට අපි කියනවා අරය නේද? මෙන්න මේ දුරට අපි කියනවා අරය. මෙහෙම රේඛාවක් ඇන්දොත් අපි ඒකට කියනවා විස්කම්භය. විස්කම්භය. ඒ වගේම මෙන්න මේ වෘත්තයේ වටේ දිගට පුතේ අපි කියනවා පරිධිය. පරිධිය. හරි. මේ කොටසටම වැඩි විලාවක් දෙන්නේ පට ගාලා ඇඳගන්න. මොකද මේ වැඩිලා මේ චුටි පන්ති වලේවනේ. ආරම්භයක් විදියට වෘත්තයක කොටස් ටික හැමෝම දැනගන්න. හරිද? මේ කේන්ද්‍රය මේ දුරට කේන්ද්‍රයක් පරිධියක් යා කරන රේඛාවට දරුවෝ කියනවා අරය. හරි. මේම කේන්ද්‍රය හරහා පරිධිය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවට කියනවා විස්කම්භය. මෙන්න මේකට කියනවා අපි වෘත්තයේ පරිධිය. පරිධිය. ඒකට කියනවා පරිධිය කියලා. හරිද? හරි. ඒ වගේ දැන් පාඩම ජායනි මෙන්න බලන්න. පුතේ මේ වෘත්තේ තැන් දෙකක් අරගෙන හොඳට බලන්න ඉන්න. වෘත්තේ මෙහෙම තැන් දෙකක් අරගෙන මේ ලක්ෂ දෙක ඔව් අරක ගෙනානම් වෘත්ත ගන්නවා තුන් රවුන්ඩ් කරගම වදින. ඔව් ඒක ගෙනවන්නේ. ඒක හයි වෘත්තේ හරිද? මේ බලන්න ඉන්න වැඩි. වෘත්තේ මම මෙහෙම ලක්ෂ දෙකක් ලකුණු කරනවා මෙන්න මේ වගේ වෘත්තයේ මත. උඩට අහගෙන. වෘත්තයේ මත මේ වගේ තැන් දෙකක් ලකුණු කරගන්න. ඒ තැන් දෙක මම යා කරගන්නවා රේඛාවකින්. මේ ලක්ෂ දෙකම මෙන්න මෙහෙම රේඛාවකින් යා කරගන්න. මෙන්න මේ. ඔයා හිතන නිකන් රෝදයක්. රෝදයක ඔයා එක තැනක පටියක් ගැට ගහලා තව තැනක තව පටියක් ගැට ගහගන්න. ඒක බයිසිකල් රිම් එකක් හිතන්නකෝ ඔයා. මෙහෙම රෝදයක් තියෙනවා. මේව පටියක් ගැට ගහගත්ත තව තැනකට ඇදලා එතනත් ගැට ගහගන්න. පුතේ මෙන්න මේ වගේ රේඛාවකට තමයි දරුවෝ අපි කියන්නේ ජායක් කියලා. මෙන්න මේ වගේ රේඛාවකට කියනවා මොකද්ද? ජාය. එනම් පුතේ ජායක් කියලා කියන්නේ වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව. මොකද්ද ජායක් කියලා කියන්නේ? වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට කියනවා ජාය කියලා. පැහැදිලිද? දැන් එතකොට පුතේ ජාය කිව්වහම අපිට ඕන අතකට අඳින්න පුළුවන්. ඕනනම් මෙහෙම ගහතේ. මේ xy ඕන පැත්තකට ගහන්න පුළුවන්. ඕනනම් මේ අතට සිරස් අතට කොහොම හරි මේ වෘත්තේ ලක්ෂ දෙකක් යා වෙන්න ඕන. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට දරුවෝ කියනවා මොකක් කියලාද? ජායක් කියලා. හරිද? එහෙනම් මම මෙතන ලියන්නම්. ජායක් කියන්නේ මොකක්ද කියන්නේ? ජායක් කියන්නේ මොකක්ද එහෙනම්? වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව. මොකද පුතේ? වෘත්තය මත පිහිටි ලක්ෂ දෙකක්
යා කරන රේඛාවට දරුවෝ කියනවා ජාය කියලා. හරි. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව. මේ වගේ වෘත්තයේ මත තියෙන ලක්ෂ දෙකක් යා කරන රේඛාවකට කියනවා ජාය කියලා. දැන් ඒක අපිට ඕන අතකට අදින්න පුළුවන් නේ. නම් මේ අතට අදින්නත් පුළුවන්. හරි. හරි. එහෙනම් මෙන්න මේ රූප සතහන් දෙක පොඩියට පුතේ මේකත් අඳගන්න. මේ රූප සතහනත් අඳගන්න. ජාය කියන්නේ මොකද්ද කියන එක ලියා ගන්න. මොකද්ද? වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාවට කියනවා ජායක් කියලා. හරි. ලස්සනට අඳගන්න. පිළිවෙලට ලස්සනට වැඩි කරගන්න. මොකද ජ්‍යාමිතිය සේරම මම ගොඩ දාලා දෙනවා කිව්වනේ. ඒක ඔයා මේක පිළිවෙලට වැඩි කරගන්න. හරි. මේ පන්තියේදී අවශ්‍ය සියල්ල කරලා දෙනවා දරුවෝ. අඩුපාඩු කරන්න එකක්. හරි. පොඩ්ඩක් උගන්නලා ඉතුරු කොටසට වරෙන් පස්සේ හිම කතන්දරයක් නැහැ. ඔයාට සේරම ගොඩ දාලා දෙනවා. ඇවිල්ලා වැඩි කරගන්න තියෙන්නේ. හරි. ලස්සනට ඇඳගන්න. ටග් ගාලා ඇඳගමු. ගෲප්ස් වලට ඇඩ් වෙලා නැති දරුවන්ට ගෲප් ලින්ක් එකක් වැටේ පුතේ. රූප සටහන් දෙකම ඇඳගන්න. AB PQ හා XY ජායන් වේ ජාය AB PQ XY ජායන් වේ. මොකද්ද ජායක් කියලා කියන්නේ? මොකද්ද ජායක් කියලා කියන්නේ? වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව. එම ලක්ෂ දෙකක් යා කරා නම් ඒක ජායක්. ඒ ඕන අතකට යා කරන්න පුළුවන්. හරි. හරි. මෙන්න ඊළඟ කාරණේ පුතේ. මේක ඔයගොල්ලෝ ඇඳගෙන යන්න ඇඳලි කර නැත්නම් ඇඳගන්න ඉස්සරේ ටිකක් මම කියන්නේ රූප සටහන් බඳිනකොට යම් කිසි වේගයක් තියාගන්න අතප ටික සමහරව ඉන්නවනේ හරිම ස්ලෝ. මේ රේඛාවක් ගහන්නත් විනාඩියක් විතර යනවා අඩි රූල බල බල. එහෙම වෙන්න බෑ මගේ වැඩේ. හොඳේ. රූප සටහන් බඳිනවා මේ පටපට ගාලා වැඩේ යන්න ඕන. හරි. මෙන්න ඊළඟ කාරණේ මේ දැන් මේ වෘත්තයක් යනකොට මම මේකේ මෙන්න මෙහෙම ජායක් හඳිනවා. ලක්ෂ දෙකක් යා කරලා ජායක් හඳිනවා. මම තව උඩින් තව ජායක් හඳිනවා. ඔයාලට පේනවා මේකට වඩා මෙයාගේ දිග වැඩි. මේ ජායට වඩා මේකේ දිග වැඩි. උඩින් තව එකක් හඳිනවා. ඒකේ දිග ඊටත් වඩා වැඩි. ඔන්න ඔහම ජායන් ගොඩක් මං අඳිනවා මේ වගේ. ආයෙ පොඩි වේගයක් යනවා. මේ කේන්දරය කියලා හිතන්න. ඔයාට පේනවද පුතේ මේ පල්ලෙහා දැන් මේ යට මැන්දොත් මේකට වඩා මේක වැඩි. එන්න ජාය දිග වෙලා උපරිම ආගයකට ඇවිල්ලා ඊට පස්සේ ආයෙ ජාය කොට වේගන යනවා. නේ?
මෙතන ඉඳලා ජාය ටික ටික ලොකු වෙලා මෙන්න මේ හරිය තමයි දිගින් වැඩිම ජාය එන්නේ. එතන තමයි දිග වැඩිම. එතනින් පස්සේ මොකද වෙන්නේ? ආයේ ජාය කොට වේගන යනවා. පුතේ දිගින් වැඩිම ජාය යන්නේ පුතේ කේන්ද්‍රේ කපාගෙන නේද? දිගින් වැඩිම ජාය යන්නේ කේන්ද්‍රේ කපාගෙන දරු. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ දිගින් වැඩිම ජායට අපි කියන්නේ මොන කම්බය කියලාද? විස්කම්බය. අපි කියන්නේ විස්කම්බය. පුතේ වෘතයක දිගින් වැඩිම ජාය. වෘතයක දිගින් වැඩිම ජායට දරු අපි කියනවා විස්කම්බය කියලා. නේද? හරි. පොඩි පොයින්ට් එකක් විදිහට ලියන්න ඇඳ ගන්න ඕන නැහැ. ලියන්න පොඩි කරුණක් විදිහට. වෘතයක දිගින් වැඩිම ජාය වෘතයක දිගින් වැඩිම ජාය වෘතයක දිගින් වැඩිම ජාය විස්කම්බය වේ. වෘතයක දිගින් වැඩිම ජාය විස්කම්බය වේ. වෘතයක දිගින් වැඩිම ජාය විස්කම්බය වේ. මේක අඳින්න ඕනේ නැහැ දරුවෝ. ඔයාට තේරෙනවා නේද? මෙතනින් යන ජාය තමයි දිග වැඩිම. එතන යන කෙනා තමයි දිග වැඩිම. ඊට පස්සේ ආය අඩු වෙගෙන යනවා. හරි. දැන් එනම් පුතාලට ජාය කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. හරි. ජාය කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. ඔන්න දැන් අපි පාඩමේ පළවෙනි ප්‍රමේයට එන්න හදන්නේ. පාඩමේ පළවෙනි ප්‍රමේයට එන්න හදන්නේ. පළවෙනි තියරම් එකට. උඩට අහගෙන ඉන්න. මෙන්න කතන්දරේ. උඩට අහගෙන ඉන්න පුතේ. හරි. මහා ලොකු දෙයක් නෑ මේ පාඩම. ඉතා සරලයි. ඇත්ත කියන්නේ මේ පාඩමේ අමාරු ගණන්. එහෙම එකක් නෑ මේ පාඩම. ප්‍රමේයන් ටික මතක් කරගෙන ගණන් හදනකොට එහෙම මේ ඕගොල්ලෝ මේ ලොකුවට මේ බය වුණාට මේ පාඩම් වල ඇති දෙයක් නෑ දරුවෝ. හරි පිළිවෙලකට එන්න දිගට. දැන් අද මම පටන් ගන්නවා ජ්‍යාමිතිය. එතකොට අද මම මේ කොටස නේද? ගණන් ටික හදාගෙන යනවා. කලබලයක් නෑ. දවස් 10ක් අපිට තියෙනවා. මේ දවස් 10 ඇතුළත පාඩම් සේරම කවර් කරලා දෙන්න. හරි. ඔයාගේ පැත්තේ ඔයාටත් ඕනකමක් තියෙන ඕන දරුවෝ. හරි. අපි මේ නොමිලේ කරන වැඩක්. ඔයාට උදව්වක් විදියට. ඒක අර ඒ කියන්නේ වටිනාකමක් නැති ගානට ගන්න එපා. සමහර නිකන් දුන්නා මගයක් නෑනේ. නේද? අපිත් මේ කාලේ කැප කරලා නේද? මේ වියදම් දරාගෙන මේ වැඩේ කරන්නේ උඹලා වෙනුවෙන්. ඒ වැඩේ උගු ලස්සනට කරගන්න. හරිද? මෙන්න වැඩේ. පළවෙනි ප්‍රමේය අහන්නේ. මේ ජායක් වෘතයක් නම් මේ වෘතේ මම අදිනවා ජායක්. මෙන්න ජාය. AB කියලා ගමු. AB ජාය. මෙන්න කේන්ද්‍රය. මේ හරිය කේන්ද්‍රය. O කියලා ගමු. මේ පළවෙනි ප්‍රමේය කතා කරන්නේ. මම මෙන්න මේ ජාය දරු හරි මැද හොයා ගන්නවා. මේ ජාය මම හරි මැද. ජාය හරි මැද. මේ හරි හිතන්න. රේඛාවක දරුවෝ හරි මැදට කියන්නේ මධ්‍ය ලක්ෂය කියලා. මොන ලක්ෂයද? මධ්‍ය ලක්ෂය. මැද ලක්ෂයට කියන්නේ මධ්‍ය ලක්ෂය. මෙයාගේ මධ්‍ය ලක්ෂය මේ තියෙන්නේ. හරි මැද නම් පුතේ මේ දෙපැත්තේ කොටස් දෙකම සමානයි නේද? මෙයාගේ හරි මැද මේක නම් පුතේ මේ දෙපැත්තේ කොටස් දෙකම මොකද වෙන්නේ? සමානයි පුතේ. රේඛාවක් දෙකට බෙදනවා කියන්නේ රීප්ප කෑල්ලක් අරගෙන හරියට දෙකට කපනවා නම් කැපෙන කෑලි දෙක සමානයි. දැන් මේකෙත් හරි මැද නම් දෙපැත්තේ කොටස් දෙක සමානයි. එතකොට මේ තියෙන්නේ ජාය මධ්‍ය ලක්ෂ්‍ය. මම ඒක නම් කරන්නම් x කියලා. x කියන්නේ කවුද පුතේ? ගෙදර ඉන්න ගමන් කියලා හුරු වෙන්න වේවා. හරි? ඔය බලන් ඉන්න නෙමෙයි. ඔයත් මාත් එක්ක වැඩ යන්න ඕන. මේ x කියන්නේ කවුද? ජායේ මොන ලක්ෂයේද? මධ්‍ය ලක්ෂය. x කියන්නේ මොකද්ද? ජායේ මධ්‍ය ලක්ෂය. කාගේ මධ්‍ය ලක්ෂයේද? ජායේ. AB ජායේ මොන ලක්ෂයේද? මධ්‍ය ලක්ෂය. AB ජායේ මධ්‍ය ලක්ෂය. දරුවෝ මම මෙන්න මේ මධ්‍ය ලක්ෂය යා කරනවා පුතේ මෙන්න මේ කේන්ද්‍රයට මෙන්න මේ කේන්ද්‍රයට යා කරනවා. කේන්ද්‍රයට යා කරනවා. හරි මොකද්ද කරේ? ජාය මධ්‍ය ලක්ෂය යා කරා කාටද පුතේ? කේන්ද්‍රයට. අන්න එහෙම යා කළාම දරුවෝ මෙන්න මේ මෙතන හරි ලස්සන වැඩක් වෙනවා. ජාය මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යා කළොත් මෙහෙම රේඛාවකින් හරි මෙහෙම රේඛාවකින් යා කළොත් පුතේ
මෙන්න මෙහෙම ලස්සන වැඩක් වෙනවා. මොකද්ද? මෙන්න මේ රේඛාව OX කියන රේඛාව OX රේඛාව මෙන්න මේ AB රේඛාවට AB කියන රේඛාවට හරියටම පුතේ ලම්බක වෙනවා. මොන බක වෙනවද? ලම්බක වෙනවා. ලම්බක. පොඩ්ඩක්. හරි. ලම්බක වෙනවා. ලම්බකයි කියන්නේ මොකද්ද? ලම්බකයි කියන්නේ මොකද්ද? දැන් ලම්බකයි කියන සංකේතය මෙන්න මේ. 100ක් පුර අනිත් පැත්ත ගැව්වහම ඒකෙන් කියන්නේ ලම්බකයි කියන. හරි. හරියට දැන් අර මේම දැන් පොළොවේ ඉඳලා අපි හිතමු ස්ලැබ් එකකට ගහනවා මුක්කුවක් මෙහෙම. හරි. මෙතන කෝණේ අංශ 90යි ඉන්නේ. හරි. ලම්බකයි කියන්නේ පුතේ රේඛා දෙකක් අතර කෝණේ අංශ 90යි. අංශ 90යි කියන්නේ ඍජු කෝණයක්. හරි කෙලි. හරි. රේඛා දෙකක් හම්බ වෙන තැන කෝණේ අංශ 90යි නම් හරියටම ඍජු කෝණයක් නම් අපි කියනවා දරුවෝ ලම්බකයි කියලා. මේකෙදි පුතේ මෙන්න මෙහිම දෙයක් වෙනවා. OX කියන කෙනා ලම්බක වෙනවා AB කියන රේඛාව. මොන බකද ලම්බක? මෙන්න සංකේතය. OX ලම්බක වෙනවා AB. පුතේ ලම්බකයි කියන්නේ පුතේ මෙන්න මෙතන කෝණය අංශ 90ක් වෙනවා. මෙතන කෝණය අංශ 90ක් වෙනවා. හරි. මෙතන කෝණය අංශ 90ක් වෙනවා. ඔයා ඕනනම් යා කරලා බලන්න. ජායක මැද ලකුණු කරලා කේන්ද්‍රයට යා කරලා බලන්න. මේ රේඛාවයි මෙයයි අතර හැදෙන කෝණය පුතේ හරියටම අංශ 90යි. අය හරියටම අංශ 90යි. හරි. මෙතන ගාන අංශ 90යි එහා පැත්තත් 90යි. රේඛාවක් නේ. දෙක එකතු 180යි නේ. එතකොට මෙයා 90 මෙයත් 90යි. හරි. ඕක තමයි පුතේ පළවෙනි ප්‍රමේය කියවෙන්නේ. මොකක්ද එහෙනම් පළවෙනි ප්‍රමේය? ජායක මධ්‍ය ලක්ෂ්‍යයක් කේන්ද්‍රයක් යාකරණ රේඛාව එම ජායට මොන බක වේද? ලම්බක වේ. මොන බක වේද? ලම්බක වේ. හරි සරලයිනේ. ආය හොයන්න දඟලන්න දෙයක් නැහැ. මෙහෙම යා කළොත් මේ දෙක අතර හැදෙන කෝණය අංශක කීයයිද? 90යි. පැහැදිලිද? හරි. අපි ලියමු ප්‍රමේයය. ලියන්න ප්‍රමේයය. ලියන්න වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් ඉතින් හැමදේම පැය දෙක ගානේ මේ විදියට යනවා දවස් 10ක් මම ටයිම් ටේබල් එක ඔයගලට දාන්නම් පැය දෙක ගානේ දවස් 10ක් තමයි පන්ති කරන්න යන්නේ හරි වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් කේන්ද්‍රයක් ජායක මධ්‍ය ලක්ෂ්‍යයත් කේන්ද්‍රයක් යාකරණ රේඛාව එම ජායට ලම්බ වේ. මේක තමයි ක්‍රමය මේක කොටු කරගමු. ඔය එකම පාඩම් කරගන්න පුතේ ගෙදර ඉන්න ගමන්. ඔය ඉන්න ගමන් පාඩම් කරගන්න වෘත්තයක ජායක මධ්‍ය ලක්ෂ්‍යයක් කේන්ද්‍රයක් යාකරන රේඛාව එම ජායට ලම්බ වේ. හරි. මෙන්න මේක වෘත්ත දෙකක් හැඳගන්න දෙපැත්තට කරලා. මේ මැදගන්න. මේ වෘත්ත හැඳගන්න. වෘත්ත දෙකක් හැඳගමු. ඉක්මන් කළ හැඳගමු පුතේ. ඉක්මන් කළ හැඳගමු.
වෘත්ත දෙක මැද ගන්න. හරි. මේව සමානයි කියන එක දාගන්න. දැන් මෙහෙම යා කළාම මොකද වෙන්නේ කියන එක තමයි මම මේ පැත්තෙන් කියන්නේ. මෙහෙම යා කළොත් මෙතන කෝණේ අංශ 90ක් වෙනවා. එතන අපි ලියමු OX ලම්බකයි ABV. OX ලම්බකයි ABV. හරි. එමෙ යා කළොත් මේ රේඛාව මෙයාට මොකද වෙන්නේ ලම්බක වෙනවා. අග්ගල යනගම් පුතේ. හරි. එයා හරි සරල ක්‍රමයක් දරුවෝ තියෙන්නේ නේද? මේම ජාය මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කළොත් මොකද වෙන්නේ? ඒ රේඛාව එම ජායට මොන බක වෙනවද? මොන බක වෙනවද? ලම්බක වෙනවා කියන එක දැන් ඔන්න ඔළුවේ තියාගන්න. හරි. ලම්බක වෙනවා. හරි. එහෙනම් දැන් මම යන්නේ දරුවෝ මේ ප්‍රමේය සාධනය කරා. හරි. දැන් මම යන්නේ මේ ප්‍රමේය සාධනය කරා. ලියන්න ඉහත ප්‍රමේයය ලියන්න විධිමත්ව සාධනය කරමු. ඉහත ප්‍රමේය විධිමත්ව සාධනය කරමු. ප්‍රමේය සාධනය කරන්නේ මේක හරිය සරල සාධනයක්. එම දගලන දෙයක් නේ හරිය සරලයි. හරි. ඉහත ප්‍රමේය විධිමත්ව සාධනය කරමු. උදේ දැන් මම ඔයාලට කිව්වනේ මෙන්න මෙහෙම ප්‍රමේයක්. මොකද්ද කිව්වේ? ජායක මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍රයක් යා කරන රේඛාව මම ඔයාලට කිව්වා මේ ජායට ලම්බකයි කියලා. දැන් කියපු පළියට දෙයක් පිළිගන්න බැහැනේ. අපිට ඒක ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. යමක් කවුරු හරි කිව්ව ගමන් හරි බං ඔබ කීපක හරි කියලා පිළිගන්න එක නෙමෙයි වෙන්නේ. ඒක හරි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන් වෙනවා. අන්න ජ්‍යාමිතියේදී යමක් ඔප්පු කරනවට පුතේ අපි කියනවා සාධනය කරනවා කියලා. යමක් ඔප්පු කරනවට කියන්නේ මොකද්ද? සාධනය කරනවා කියලා කියන්නේ. හරිද? දැන් එහෙනම් යන්නේ ඔය කතා කරපු ප්‍රමේයය සාධනය කරන්න. හරිද පුතේ? හරි. දැන් ඔන්න දැන් මම පෙන්නන්න යන්නේ මොකද්ද? මෙන්න මෙයාට ලම්බකයි කියලා. හරි. දැන් ප්‍රමේයක් සාධනය කරනකොට දරුවෝ පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම ලියන්න ඕන මේකේ දත්තය. දත්තය කියන්නේ මේක අපිට පේන දේ. මේකේ පේන්නේ මොකද්ද? මේ රූප සටහනේ පේන දේ තමයි අපි දත්තේ විදිහට ලියන්නේ. දැන් මොකද්ද ඔයාලට මේක පේන්නේ? O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයක් තියෙනවා. AB ඡායක් තියෙනවා. ඒකේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයට යා කරලා තියෙනවා. මේකේ පේන්නේ ඕකනේ වෙන මොනක්වත් පේන්නේ නැහැ නේද? අන්නේ පේන දේ මෙන්න මෙතන ලියන්න ඕනේ. හරි. හරි. එහෙනම් දත්තේ මොකද්ද? AB යන O කේන්ද්‍රය වූ වෘත්තේ ජායති. හරි. දත්තේ මොකද්ද? AB යන O කේන්ද්‍රයේ වෙච්ච වෘත්තේ ජායති. AB හි මධ්‍ය ලක්ෂය බලන්න මම ලියන්න වෙලා දෙනවා. AB හි මධ්‍ය ලක්ෂය x වන අතර එය
කේන්ද්‍රයට යා කර ඇත. මේක මෙහෙමම ලියන්න ඕනේ. ඔයාට තේරෙන භාෂාවෙන් ලියන්න. මගේ මේ වචනම ඕනේ නෑනේ. ඕ කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයේ AB කියන්නේ ජායක්. ඒක මධ්‍ය ලක්ෂය x. ඒක කේන්ද්‍රයට යා කරලා තියෙනවා. ඒ කියන්නේ දත්තේ කියන්නේ දරුවෝ හැමතිස්සෙම රූප සටහනේ පේන දේම තමයි. රූප සටහනේ යමක් පේන්න තියෙනවා නම් ඒක තමයි අපි දත්තේ විදිහට ලියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් ඔයගොල්ලෝ දැන් මෙන්න මේ වෘත්තයත් ඇඳලා දත්තයත් ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න පුතේ. මම කිව්වා ඔයගලන්ට මම ජ්‍යාමිතිය කරන විදිය වෙනස්. නැත්නම් මට අද පටන් ගන්න තිබ්බ මූලික ජ්‍යාමිතිය සරල රේඛා ප්‍රතිමුඛ කෝණයි ඒකාන්තර කෝණයි මම ඒවත් කරනවා. මේ පටන් ගත්ත දවසේ මේව කරන්නේ. එතකොට කම්මැලි යෝගුද. හරි. මේ ඒවා ගොඩක් උන් දන්න දේවල්. හරිද? මේ ප්‍රතිමුඛ කෝණයි ඒකාන්තර කෝණයි ගොඩක් අය දන්නවනේ. මේ මූලික ජ්‍යාමිතිය කතන්දර ටිකත් අපි වෙනම දවසක් කරමු. හැබැයි උඹලට අමතක වෙච්ච කොටසුත් තියෙනවා මූලික ජ්‍යාමිතිය. හරි. ඒවත් කරනවා. දැන් බහුවස්ත්‍රබල කෝණ ගත්තොත් ඒව සමහරට මතක නැහැ. හරි. ෂඩාශ්‍රයක කෝණවල එකතුව කීයද? සවිදි ෂඩාශ්‍රයක් නම් එක කෝණයක් කීයද? ඒකේ බාහිර කෝණය කීයද? මොකද්ද සූත්‍රය අභ්‍යන්තර කෝණවල? ඔයා සමහරට මතක නැහැනේ. අභ්‍යන්තර කෝණවල එකතු වෙන සූත්‍රය මොකද්ද? ඒවා මූලික ජ්‍යාමිතිය. අපි ඒවත් කරමු ඉස්සරහට. හරිද පුතේ? දත්තේ කියන්නේ රූපේ පේන දේ. රූප සටහනේ පේන්න තියෙන දේ. සාධනය කරන ගානක දත්තේට පස්සේ ලියන්න ඕන සාධනය කළ යුත්ත සාකයු සාධනය කළ යුත්ත. මොකද්ද දරුවෝ සාධනය කරන්න ඕන? මොකද්ද සාධනය කරන්න ඕනේ? OX ලම්බකයි AB බව. T අකුර අනිත් පැත්ත ගැව්වහම මේකේ ලම්බකයි. T අකුර අනිත් පැත්ත ගැව්වහම කියන ලම්බකයි. OX ලම්බකයි AB බව. OX ලම්බකයි AB බව. මම මේ ලියන්න වෙලා දෙන්න ඔයගොල්ලන්ට. සමහර අය ටිකක් ස්ලෝනේ ලියනවා. එයා ටික ඉක්මන් කරම ලියන දේවල්. ඉවරයිද ලියලා? ඔව් හරි. වැඩේ කල්පනාවෙන් අවංකව ඔයගොල්ලෝ අවධානයෙන් වැඩේ ගොඩ දා ගන්නවා. මම අවශ්‍ය දේවල් සියල්ලම අඩුපාඩුවක් නැතුව කරනවා පුතේ. හරිද? මේක උඹලට ලැබෙන ලොකු chance එකක්. ඒක තේරුම් ගන්න. හරිද? මේම ජ්‍යාමිතිය කරනවා කියලා පාඩමක් දෙකක් කරන්න පුළුවන් පුතේ. ජ්‍යාමිතිය මෙහෙම 10 වසර පාඩම් සේරම අරගෙන කරන්නේ නැහැ නේ. කොහේවත් ඇත්ත කතන්දරේ. හරි? එහෙම කරන්නේ නැහැ. එහෙම නොමිලේ කියලා කරන්නේ නැහැ. ටිකක් කරලා පන්තිට දෙකින එකනේ කරන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න ඕගොල්ලෝ. අපිත් මේ අවංකව කරන වැඩේ ඕගොල්ලෝ ඒක වැඩක් කරගන්න. ප්‍රයෝජනයක් ගන්නේ. හරි 10 වසර පාඩම් සේරම ටික මම මෙහෙම උඩ දාලා දෙන්නම්. හරි? එහෙනම් ඔන්න දත්තේට පස්සේ මොකද්ද ලියන්නේ? සාධනය කරන්න ඕන එක ලියනවා. මුලින්ම රූප සටහනේ පේන දේ ලියනවා. ඊට පස්සේ කරන්න යන්නේ මොකද්ද කියන එක ලියනවා. කියන්නේ සාධනය කරන්න යන්නේ මොකද්ද? මොකද්ද අපි මේ පෙන්වන්න යන්නේ? ඒක දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි පුතේ අපි රූප සටහනට මොනවා හරි වෙනසක් කරනවා නම් කියන්නේ ගානේ තියෙන රූප සටහනේ මොකක් හරි රේඛාවක් ගහනවා මොකක් හරි නේද මොකක් හරි සමච්ඡේදනයක් කරනවා නම් මොකක් හරි තව රේඛා දෙකක් මොකක් හරි ඒවා අඳිනවා නම් අලුතෙන් ඒ කියන්නේ රූප සටහනට මොනවා හරි ඔයා වෙනසක් කරනවා නම් අන්න ඒක තමයි තුන්වෙනියට ලියන්නේ ඒ කරන වෙනසට දරුවෝ අපි කියනවා නිර්මාණය කියලා නිර්මාණය කියලා කියන අපි රූප සටහනට මොනවා හරි වෙනස්කමක් කරනවා නම් අන්නේ වෙනස තමයි නිර්මාණයට කියන්නේ මේක නිර්මාණයක් කියනවා මොකද්ද නිර්මාණය මේක පුතේ මෙන්න මෙහෙම රේඛා දෙකක් ගහ ගන්න ඕනේ
මෙහි මේකුයි මෙන්න මෙහි මේකුයි. අන්න නිර්මාණය. මොකද්ද නිර්මාණය? AO සහ BO යා කරන්න ඔන්න කරපු දේ. ඔයා ඇඳපු දේ වෙන්න ලිව්වා. AO සහ BO මොකද කරේ? යා කරා. නා රූප සතහනේ කරන වෙනසට කියනවා දරුවෝ නිර්මාණය. මෙන්න නිර්මාණය එළිය. නිර්මාණය. ඔයගොල්ලෝ රූප සතහනේ මෙන්න මේක ඇඳගන්න. බස ගාලා වැඩේ යන්න ඕන. අතපත ගාලා බෑ මම අසයි. කික් එකේ වැඩ යන්න ඔයගොල්ලෝ වැඩේ ටිකක් ඉක්මන් කරන්න ඕන ලියන ඒවා. හරි. නැත්තම් මේක මට අරගෙන පැයක් විතර ඉස්සර කරන්න පුළුවන්. දවස් ඉවරනාට පස්සේ උඹලා කිය මොනවද මේ ගෙන්නුවේ කියලා. ගණන් හදන්න එපා. සා මේවා නේද? වැඩේ කරගමු. AO සහ BO යා කරා. මෙන්න එහෙනම් සාධනය කරන්න කලින් අපි ලිව්ව පියවර තුනක්. ඒ කියන්නේ ගාන දැන් මේක ඔප්පු කරන්න කලින් වටපිටාව කියන්න එපා. ඕනම දෙයක එහෙමනේ. හරි. යමක් ඔප්පු කරන්න කලින් උනේ මොකද්ද? කරන්න යන්නේ මොකද්ද? මේකේ වෙලා තියෙන්නේ මොකද්ද? ඒව ටිකක් වටපිටාව පැහැදිලි කරමු. தත්ත්වය ලිව්වා, සාධනය කරන්න යන එක ලිව්වා, වෙනසක් කරා නම් ඒකත් ලිව්වා. අන්න දැන් තමයි පුතේ සාධනය පටන් ගන්නෙ. දැන් තමයි සාධනය පටන් ගන්නෙ පුතේ. දැන් තමයි ඔප්පු කරන්න යන්නේ. මේ බලන්නකෝ. මම මෙහෙම රේඛා දෙකක් ඇඳලා දරුවෝ වෙන් කරගත්ත නේද ත්‍රිකෝණ දෙකක්. වෙන් කරගත්ත නේද ත්‍රිකෝණ දෙකක්. හරි. ත්‍රිකෝණ දෙකකට කැඩුනා. මම පුතේ මෙන්න මේ ත්‍රිකෝණ දෙක මොන සම කරන්න යනවද? අංග සම කරන්න යනවා. මම මේ ත්‍රිකෝණ දෙකම අංග සම කරන්න යනවා. හරිද? මෙන්න බලන්න වැඩි. මම ලියනවා ත්‍රිකෝණ දෙක. AXO ත්‍රිකෝණය සහ අනිත් එක නා BXO. BXO ත්‍රිකෝණය සැලකූ විට. සැලකූ විට. දැන් බලන්න මේ ත්‍රිකෝණ දෙකේ සමාන වෙන්නේ මොනවද? බලපු ගමන් තේරෙනවා මේ දෙක නම් සමානයි. ලියන්න වෙලා දෙන්න පොඩ්ඩක් බලන්න. මේ පාද දෙක සමානයි. මෙතන ලියනවා AX සමානයි කාටද? BX. ඇයි ඒ ගානේ දීලා තියෙනවා. දත්තය. ඒක ගානේ දීලා තියෙනවා දත්තය. තව කවුද මේ ත්‍රිකෝණ දෙකේ සමාන වෙන්නේ දරුවෝ? මේ ත්‍රිකෝණ දෙකේ තව කවුද සමාන වෙන්නේ? තව කවුද? මේ මැද කෙනා මේ මැද පාදය ත්‍රිකෝණ දෙකටම අයිතිද නැද්ද? ඔව්. ත්‍රිකෝණ දෙකටම අයිති පුතේ. මේ මැදින් යන පාදය ත්‍රිකෝණ දෙකටම අයිති. ත්‍රිකෝණ දෙකටම අයිති නම් ඒ වගේ පාදයකට කියන්නේ පුතේ මොන පාදයක්ද? පොදු පාදයක්. එහෙනම් මම ලියනවා OX සමාන OX මොන පාදයේද දරුවෝ? පොදු පාදය. ඒක ත්‍රිකෝණ දෙකටම පොදුයි. තව කවුද සමාන වෙන්නේ? තව එක්කෙනෙක් ඕන. තව කවුද සමාන වෙන්නේ? පුතේ මෙන්න මේ රේඛා දෙකත් සමානයි. මම කියනවා මේ පාද දෙකත් සමානයි. ඒකට හේතුව හිතන්නකො. ඇයි මේ දෙක සමාන වෙන්නේ? පුතේ මේ කේන්ද්‍රය මේ පරිධිය මත ලක්ෂයක්. මේ ඇවිල්ලා අරය නේද? මේ අරය. හොඳට බලන්න. කේන්ද්‍රය මේ අරය. මේ තියෙන්නේ මොකද්ද පුතේ? අරය. පුතේ වෘත්තයක අරය කියන එක තැනින් තැනට වෙනස් වෙනවද? නෑ. වටේ කොහට යා කරත් අරය සමානයි. අරය තැනින් තැනට වෙනස් වෙන්නේ නෑ දරුවෝ. එහෙනම් මේ අරයයි සමානයි නේද? මේ අරයයි සමානයි නේද? අරය තැනින් තැනට වෙනස් වෙන්නේ නෑ පුතේ. එහෙනම් AO සමානයි කාටද? BOට. හේතුව දරුවෝ මොකද්ද? හේතුව එකම වෘත්තයේ අරය. එකම වෘත්තයේ අරය. එහෙනම් පුතේ අන්තිමට මට ලියනකොට ඒක නිසා පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. AXO ත්‍රිකෝණයේ අංග සමයි BXO ත්‍රිකෝණයට. පුතේ මට කියන්න අංග සම අවස්ථාව මොකද්ද? මේ පාඩම් ඉස්සරහට කරනවා. අංග සම ඉස්සරහට කරනවා. හරිද? දැනට මෙහෙම යන්න. දැන් මේ කියන දේවල් අංග සම අවස්ථාව දන්නවනේ. හැබැයි ඒවත් මම ඔයගලන්ට පැහැදිලි කරන්නම් වෙනම මේ ටික ගොඩ දාලා. හරි? අර වැඩේ මෙහෙම දේකුත් තියෙනවනේ පුතේ. ඔයගොල්ලෝ පාඩම් කරනකොට උනත් ගොඩක් උන් පාඩම් කරන්නේ හැමදාම පළවෙනි පාඩම. අද පාඩම් කරන්නේ පළවෙනි පාඩම. ලබන සතිය මුල පටන් ගන්නෙත් ඔන්නවා හිතන්න ඉතිහාසය කියලා. අද මම පාඩම් කරන්න ගන්නවා කියලා පටන් ගන්නෙම පළවෙනි පාඩම. ඌ දෙසැම්බර් වෙනකම්මත් පාඩම් කරන්නේ පළවෙනි පාඩම. ක්‍රමේ වෙනස් කරන්න. මම කරන්නේත් වෙනස් කරලා.
පළවෙනි තැනින් පටන් ගත්තාම උඹලා කම්මැලි වෙනවා. ඒ පටන් අරගෙන අර තේරමත් ආවරණය කරලා වැඩි උඩ දාලා දෙන්න. මේ යන විදිහ ත්‍රිකෝණ දෙක අංග සමයි. පුතේ මොන අවස්ථාවේද අංග සම වෙන්නේ? පාදයක් පාදයකට පාදයක් පාදයකට පොදු පාදය. මෙයාගේ පාද තුන මෙයාගේ පාද තුනට සමානයි. එහෙනම් දරුවෝ මේ දෙක අංග සම වෙන්නේ මොන අවස්ථාවේද? පාවස්ථාවේ. මෙන්න ලියනවා පාදය 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 අවස්ථාව පාවස්ථාව. අන්න ත්‍රිකෝණ දෙක අංග සම කරගන්න. මේ සියල්ල ලියන්න. ඔය ත්‍රිකෝණ දෙක දරුවෝ වෙන කිසිම අවස්ථාවක අංග සම වෙන්නේ නැහැ. කෙනෙක්ට හරි සමදීපාද ත්‍රිකෝණේ කතන්දර කරගන්න පුළුවන් මේක අනා ගන්න ඕනේ නැහැ නේ ඔබ. හරි. දැක්ක ගමන් පේන්නේ මේකනේ. පාද තුන සමානයි කියන එකනේ. හරි. කෙනෙක් හිතන්න පුළුවන් හරි සමදීපාද ත්‍රිකෝණේ මේ කෝණ දෙක සමානයි. එහෙම ගන්න. ඒක එච්චර දුර යන්න ඕනේ නැහැ නේ. පිටි පාරක් තියෙද්දි. හරි. ඔන්න එන සාධනය හරි ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ඔන්න ත්‍රිකෝණ දෙක අංග සම වුණා. ලියගෙන පන්ගා. දැන් මට පුතේ පෙන්න ගන්න ඕනේ මොකද්ද මෙතන? දැන් මම මේ මොකද්ද මේ පෙන්නන්න යන්නේ? මොකද්ද මේ පෙන්නන්න යන්නේ? පෙන්නන්න යන්නේ මේ රේඛාව මෙයාට ලම්බකයි කියන එක. මේ රේඛාව මෙයාට ලම්බකයි කියන එක. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණේ අංශක 90යි කියලා තමයි පෙන්නන්නේ. මෙතන කෝණේ අංශක 90ක් කියලා තමයි පෙන්නන්න ඕනේ. මෙතන 90ක් කියලා තමයි පෙන්නන්න යන්නේ නේ. ලම්බකයි කියලා. ලම්බකයි කියන්නේ රේඛා දෙක අතර හැදෙන කෝණේ අංශක 90යි කියන්නේ. තාම හැබැයි එහෙම එකක් අපි පෙන්නුවේ නැහැ නිකන් ත්‍රිකෝණ දෙකක් අංග සම කළා විතරයි. තාම ත්‍රිකෝණ දෙකක් අංග සම කරා විතරයි. තාම ගාන හදලා මෙහෙම එකක් කිව්වේ නෑ තාම. දැන් පුතේ දැන් බලන්නකෝ වැඩි. දැන් ඔයා මේ ත්‍රිකෝණ දෙක අංග සම කළානේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම කළානේ. මෙහෙට එනවා. හරි. මේ ත්‍රිකෝණ දෙක පුතේ අංග සමයි නම් දරුවෝ හොඳට අහගෙන ඉන්න. ත්‍රිකෝණ දෙක අංග සමයි නම් පුතේ මේ ත්‍රිකෝණ දෙකේ තියෙන සියලුම අංග සමාන වෙනවද නැද්ද? සියලුම අංග සමාන වෙනවද නැද්ද? සමාන වෙනවා. ඒ කියන්නේ දරුවෝ මෙයාගේ පාද තුන ගත්තොත් මෙයාගේ පාද තුනට සමානයි. මෙයාගේ ඇතුලේ තියෙන කෝණ තුන ගත්තොත් මෙයාගේ කෝණ තුනට සමානයි. ඒ කියන්නේ මෙයාගේ පාද වලට සමාන වෙනවා. මෙයාගේ ඇතුලේ තියෙන කෝණ මෙයාගේ ඇතුලේ තියෙන කෝණ වලට සමාන වෙනවා. දරුවෝ ත්‍රිකෝණයක අංග 6යි. අංග 6 මොනවද? පාද 3යි කෝණ 3යි. සේරම අංග 6යි. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් පුතේ මෙයාගේ අංග 6 මෙයාගේ අංග 6ට සමාන වෙනවා. අංග 6 කියන එක තේරෙනවා නේද? මෙයාගේ අංග 6 මෙයාගේ අංග 6ට සමානයි. එහෙනම් පුතේ දැන් මට ඕන මේ කෝණය හොයන්නනේ. මේ කෝණය මෙයාට සමානයි. මේ කෝණය මෙයාට සමානයි. ඒ වගේ මේ කෝණ දෙකත් මොකද වෙන්නේ? සමානයි. ඇයි මේ දෙපැත්තේ කෝණ දෙක සමාන වෙන්නේ? ත්‍රිකෝණ දෙක මොන සම නිසාද? අංග සම නිසා. ඇයි මේ කෝණ දෙක සමාන වෙන්නේ? ත්‍රිකෝණ දෙක අංග සම නිසා. හරි. මම මෙහෙම ලියනවා. බලන් ඉන්න මම ලියන්න වෙලා දෙන්නම්. පොඩ්ඩක් බලන් ඉන්න. මේ කෝණය AXO කෝණය සමානයි BXO. හේතුව මොකද්ද? අංග සම ත්‍රිකෝණවල මොන අංග කියලාද කියන්නේ අපි? අංග සම ත්‍රිකෝණවල මොන අංග කියලාද කියන්නේ? අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග.
හරි. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මේ කෝණ දෙක සමානයි හේතුව ත්‍රිකෝණ දෙක අංග සම නිසා. පුතේ මේ දෙකේම එකතුව කීයද? මේ කෝණ දෙකේම එකතුව කීයද? මේ කෝණ දෙකේම එකතුව කීයද? අංශක 180යි. ඇයි 180ක්? සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව කීයද? අංශක 180යි. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහිම මේ කෝණ දෙකේ එකතුව අංශක 180යි. මේ AXO ධන BXO සමාන 180. ඇයි 180 වෙන්නේ? සරල රේඛාවක් මත පිහිටි කෝණ. ඒක ඔබලා දන්නවා. රේඛාවක් මත තියෙන කෝණවල එකතු අංශක 180. ඉවරයි ගාන. ඉවරයි සාධනය පුතේ. ඇයි? මේ දෙන්නගේම එකතුව 180යි. මේ දෙකේම එකතුව 180යි. මේ කෝණ දෙක සමානයි. මේ දෙකේම එකතුව 180යි. මේ කෝණ දෙක සමානයි. එහෙනම් දරුවෝ එක කෝණයක් කීයද? දෙන්නගේම එකතුව 180යි නම්. ඒ දෙන්නම සමානයි නම් එක කෝණයක් හොයන්න මොකද කරන්න ඕනේ? 182කට බෙදනවා. එහෙනම් පුතේ මෙන්න මම එක කෝණයක් හොයනවා. මම ලියන්නම් BXO සමානයි 180 බෙදීම 2. 180 දෙකට බෙදුවාම දරුවෝ 182කට බෙදුවාම එනවා පුතේ අංශක 90. අංශක 90. එහෙනම් ඉවරයි වැඩේ. මොකද්ද මම කිව්වේ මේ දෙන්න සමානයි. ඇයි සමාන වුනේ? අංග සම නිසා. ඇයි සමාන වුනේ? අංග සම නිසා. ඒ වගේම මේ දෙන්නගෙම එකතුව 180යි. ඇයි සරල රේඛාවක් මත තියෙන නිසා. එතකොට දෙන්නම සමානයි. දෙන්නගේ එකතුව 180යි. එහෙනම් එක කෝණයක් පුතේ අංශක 90යි. එක කෝණයක් අංශක 90යි. තේරුණාද වැඩි? එහෙනම් වැඩි කොට නේද? සාධනය හරි නේද? හරි. එහෙනම් මෙන්න ලියාගන්න. මෙන්න ලියාගන්න. මේ ටික ලියාගන්න. අන්තිමට කියනවා එම නිසා ඔය ස්තම්භකයි ඒ විදිහට. හරි. ඔය ටික ලියාගන්න. ඕක තමයි ප්‍රමේය සාධනය. ප්‍රමේය සාධනය. ඉක්මන් කළා ලියාගමු. ඉක්මන් කළා ලියාගමු. ඉක්මන් කළා ලියාගමු. හරි. පුතේ දැන් අපි මේ ප්‍රමේය ගණන් ටික හදමු. ඔය ප්‍රමේය ගණන් ටික හදමු. මෙන්න චූටි රූප සටහනක් ඇඳ ගන්න ලොකුවට ඕනේ. පොඩිට ඇඳගමු. මට චිත්‍රාන්විත බෑ. හරි. මෙන්න වැඩි පළවෙනි ගාන දල සටහනක් ගහගමු. ටක්කල එනකම් පුතේ. විභාග ගණන් ටිකක් කරනවා හොඳේ. ඒ කියන්නේ O level වලට ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් ගණන් ටික තියෙන්නේ. ඒ ටිකත් කරමු. එතකොට මුලට තේරෙනවනේ මොනවාද මේ විභාගේ අහන්න කියලා. හරි. නැත්තම් අපි නිකන් අභ්‍යාසවල ගණන් හදා හිටියොත් ඔයා දන්නේ නැහැ විභාගෙට මොනවද අහන්න කියලා. ඒකයි මම කියන්නේ මේක අච්චුපතේ තියෙන ක්‍රමයන් දෙකයිනේ. අච්චුපතේ තියෙන ක්‍රමයන් දෙකයි. උඹලට මම හදලා පෙන්නනවා. පුතේ හංගල තියෙන ප්‍රමේයක්.
ඒක ගොඩක් අය උගන්වන්නේ නැහැ. මේක විභාග වල අහලා තියෙනවා. හරි. එක අවුරුද්දක නෙමෙයි අවුරුදු කීපයක අහලා තියෙනවා. ඒ නිසා මේ අඩුපාඩු කරන්න බෑ පුතේ පාඩම් වල. උගන්වනවා නම් දශමයක් අඩුපාඩු නැතුව අපි උගන්වන්න ඕන. එහෙම වුණොත් ඔයාට තේරෙයි ඕන විභාග ගානක් ඔයාට එකෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි. හරි. මේක මම මකන ඕනේ දැගත්ත ඔයගොල්ලෝ කවකට තියාගන්න බසබස ගාලා දිනන උත්ත. හරි. මේ බලන්න. මේකේ දරුවෝ හොයන්න ඕනේ x කියන කෝඩේ. x වෙන්න මෙයා. දැන් අපි දෙයක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? ජායක මධ්‍ය ලක්ෂයයි කේන්ද්‍රයයි යා කරන රේඛාව එම ජායට ලම්බකයි කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණේ අංශක 90යි කියලා ඔයා දැන් දන්නවා. එහෙනම් ඕනම ගානක මේම ජායක මධ්‍ය ලක්ෂය පුතේ කේන්ද්‍රයට යා කරලා තිබ්බොත් එතන දාගනින් කොල්ලෝ අංශක 90යි කියලා. ඒක ඒගොල්ලෝ අපිට දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ අපිට ලකුණු කරලා දෙන්නේ නැහැ. ඔයා ඒක දාගන්න ඕන. පැහැදිලිද? මෙතන කෝණේ අංශක 90යි. ඉතින් හරි සරල ගානක්. මොකද්ද මේවා නේද? මේ මොනවද? ඉතින් x හොයන්න තියෙන්නේ 90යි මෙතන 60යි x හොයන්න තියෙන්නේ. 90යි 60යි කීයද පුතේ? ඕනනම් ඉතින් අර චූටි කාලේ වගේ x ධන 90 ධන 60. ඔහොම දාන්න පුළුවන්. ඔන්න ඉතින් දාමු ඉතින් එහෙම ඕන තුන් දෙනාගේ එකතු 180යි. 90යි 60යි කීයද? 150යි. ධන 150 එහා පැත්තට ගියා. මම නම් ආස නැහැ මෙහෙම ගණන් හදනවට. කමන්නේ එහෙමත් පුරුදු වෙච්ච දරුවෝ ඉන්නවනේ. 180න් 50ක් අඩු කරා අංශක 30යි. හරි. අංශක 30යි. ඒක ඉතින් මෙච්චර ලියන්න ඕනේ නැහැ මොකද? නේද? මේ පියවර ලිව්වත් හරි 90යි 60යි එකතු කළාම 150යි. තුන් දෙනාගේම එකතු 180යි. ඒ ත්‍රිකෝණයක්නේ. තුන් දෙනාගේම එකතු 180යි. එහෙනම් 90යි 60යි එකතු කළාම 150යි. 180න් 150ක් අඩු කළා නම් උත්තර එනවා. උත්තර එනවා. හදාගන්න. ගාන හදාගන්න. ඊළඟ ගානට වෘත්තයක් කොහොම ඇඳගන්න? ඊළඟ ගානේ වෘත්තය ඇඳගන්න. ඊළඟ එක ඇඳගමු. වෘත්තය ගානක් ගන්න. මෙන්න ඊළඟ ඉක්මන් කරලා ඇඳගමු. ඉක්මන් කරලා ඇඳගමු. ඉක්මන් කරලා ඇඳගමු. ඔයාලට විභාග ගණන් කරනකොට තේරෙයි. හරි. දෙවෙනි රූප සටහනේ x හොයන්න ඕන දරුවෝ. මේක. දැන් පුතාලා දන්නවා. හරි. ජායක මධ්‍ය ලක්ෂයක් තියෙනවා. කේන්ද්‍රයට යා කරලා තියෙනවා. එහෙනම් පුතේ මේ රේඛාව මෙයාට මොන බකයිද? ලම්බකයි. ඒතකොට මේක 90යි කියන එක ලකුණු කරගන්න ඔයා. ඒක පේපර් එකේ අපිට දෙන්නේ නැහැ දරුවෝ. ඔයා ඒක දාගන්න 90යි කියලා. ඉතින් හරි ඉවරයිනේ වැඩි. 90යි 30යි එකතු කළාම කීයද? 90යි 40යි 130යි. එහෙනම් x හොයන්න මොකද කරන්නේ? 180න් එකපාරම අඩු කරමු මේ දෙන්නම්. 90යි 40යි. ඒ කියන්නේ 130යි. අංශක 50යි. අංශක 50යි. ඒකෙන්නේ කීයද? අංශක 50යි. තුන්වෙනි වෘත්තය ඇඳගන්න. බලන් ඉන්න එපා. ගණන් හදමු. තුන්වෙනි වෘත්තය ඇඳගන්න. ඔන්න ඇඳගන්න. තුන්වෙනි රූප සටහන මට පුළුවන් ඉතින් මේ පාඩමත් පැය 5ක් 6ක් උගන්වලා උඹලට නේද? අම්මෝ එහෙම ඕනේ නැහැ පුතේ. හරිද?
අවශ්‍ය දේවල් ටික මේක මේ කාලේ කනවා කියලා බලගේ මේ වගේ පාඩම් අරගෙන දවස් ගණන් දඟලන්න ඕනේ නැහැ. හරිද? ඇත්ත කතන්දරේ මේක ලේසි පාඩමක්. හරිද? මේක ලේසි පාඩමක්. හැබැයි ඉතින් උඹලට මතක නැහැනේ ගොඩක් දේවල්. හරි මේ පාඩම ඇතුළේ නොදන්න දේවලුත් ඔයගොල්ලෝ තියෙන කොච්චර මෙතන ඉන්නවනේ. ඒක නිකන් අතේ තියන් ඉන්නෝ. ලකුණු 90 උඩ ගන්නනොත් ඉන්න. 95 ගන්නුන් ඇති. ඒගොල්ලොත් නොදන්න ප්‍රමේයක් තියෙනවා මේ නොදන්න දේවල් ඉගෙන ගන්නවා මේ. හරි? සා මේක ඉවසීමෙන් යන්න ඕන වැඩක්. අර ලේසි කියලා අතාරින්න බෑ හැම දශමයක්ම හැම මුල්ලක්ම හොයාගෙන යන්න ඕන. හරි කොහෙන් හරි යවුවොත් එහෙම කොහෙදකට ඒකට ප්‍රමේයක් නැද්ද? එහෙම බෑ ගණන්ද. හරි? හරි. මේක දැන් හදන්න ඕන. මේ වැඩි බලන්නකො. රූපසකන් ටක් ගාලා එදක ඉවරයි. දැන් මේකෙත් දරුවෝ අර අංශක 90 කෝණේ තියෙන තැන ලකුණු කරන්න බලන්න. අංශක 90 කෝණේ තියෙන තැන ටක් ගාලා අංශක 90 කෝණේ තියෙන තැන. ඒ කොහෙද? ඒ කොහෙද? දරුවෝ මෙන්න මේ මෙතන ජායත් දෙකක්. ජායත් දෙකක්. හොඳට අහගෙන. මෙයාගේ මැද මෙහි. උඩ මෙන්න ගහලා තියෙනවා මෙන්න මෙතන කීයද? 90යි. ඕමින්. මෙතන 90යි. ආයේ කොහෙද? මේ ජාය මධ්‍ය ලක්ෂය මෙතන යාකරා කේන්ද්‍රයට ආයේ මෙතන 90යි. දැන් මෙතන ජායන් දෙකක්. මේ ජාය මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යාකලා 90යි. මේ ජාය මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යාකලා 90යි. 90ේම දෙකක් මේකේ තියෙනවා. දැන් මාර කේස් එක මේ කියහන්නේ මෙන්න මෙයා. ඒවා තමයි යහන්නේ. ඒක කොහොමද හොයන්නේ? ඒක ත්‍රිකෝණයකුත් නෙමෙයි 아무තු එකක්. ඒක ත්‍රිකෝණයක් නෙමෙයි. ඒක මොකද්ද පුතේ? ත්‍රිකෝණය නම් පාද තුනයිනේ කොල්ලෝ. දැන් මේකේ මොකද්ද මේ මාර කේස් එක? 1 2 3 4යි සරුංගලේ වගේ. පාද හතරක් තියෙන රූපයට කිව්වේ මොකද්ද දරුවෝ? චතුරස්‍රය. චතුර් කියන්නේ හතර. චතුරස්‍ර වර්ග ගොඩක් තියෙනවනේ. චතුරස්‍රද සමචතුරස්‍රය, ඍජුකෝණාශ්‍රය, ත්‍රපීසියම, සමාන්තරාශ්‍රය, රොම්බසය. ඒ සේරම චතුරස්‍රනේ. පාද හතරක් තියෙන රූපයකට කියන්නේ චතුරස්‍රය. පාද හතරක් තියෙන රූපයකට කියන්නේ චතුරස්‍රය. දරුවෝ චතුරස්‍රයේ මෙතන බලන්න මේ තුන් දෙනාම දන්නවා. 115යි. 90යි. මේක 90යි. මෙන්න මේ x හොයන්න. මෙයා තමයි හොයන්නේ. පුතේ චතුරස්‍රයක කෝණ තුනක් දීලා එක්කෙනෙක් වහනවා. අන්න මතක් කරගනින් දරුවෝ. චතුරස්‍රයක කෝණ හතරෙන් එකතු කීයද? චතුරස්‍රයක කෝණ හතරෙන් එකතු 360යි පුතේ. 360යි. චතුරස්‍රයක ඕවා මූලික ජ්‍යාමිති මම උගන්වනවා. හරි? චතුරස්‍රයක කෝණ හතරෙන් එකතු අංශක 360යි. ඒ කියන්නේ මේ හතරෙන් එකතුව 360යි. එහෙනම් අපි හොයමු x ධන 90 2යි 115යි එකතු කරාම 360යි. x හොයමු x මේ ටික එකතු කරාම කීයක් එනවද දරුවෝ? 90යි 180යි මෙතන 115යි. කීයක් එනවද? 180යි 115යි 295යි. එකතුව 360යි. මේ ධන 295 එහා පැත්ත ඍණ වෙනවා ඍණ 295ක් වෙනවා. ධන 295 මෙහෙට ගියාම ඍණ 295ක් වෙනවා. 360න් 295 අඩු කරාම පුතේ අංශක කීයක් එනවද? අංශක 65ක් වෙනවා. අංශක 65ක් වෙනවා පුතේ. අංශක 65ක් වෙනවා. උත්තරය 65. මේක හිතෙන් ගන්නෙ කොහොමද? ගාන හදලා ඔහම ගන්න පුළුවන්. හරි. දැන් කෙනෙක්ට නිකන් අර ඕනනම් නිකන් මනෝමයෙන් වගේ හදාගන්න. කොහොමද ගොඩ දාන්නේ? මේ බලන්නකො. මේම ගොඩ දාන්නේ. 90යි කීයද? ඒ දෙක 180යි. මේ පොඩ්ඩක් බලන් ඉන්න මේ රූප සටහන. 90ේම දෙකක් දරුවෝ එකතු කළාම 180යි. මේ දෙන්න විතරක් එකතු කරාම එනවා 180ක්. එහෙනම් මේ දෙන්න එකතු කළාම කීයද? මේ දෙන්නගේ එකතුවක් කීයක් වෙන්න ඕනේද? 360න් 180ක් අඩු කරන්නකො. 360න් 180ක් අඩු කරන්නකො. එන්නේ 180 නේද? එහෙනම් පුතේ මේ දෙන්නගේ එකතුවක් කීයද? 100. මේ දෙන්නගේ එකතුවක් කීයද? 180යි.
මේ දෙන්නගේ එකතුවත් 180 වෙන්න. 180න් 115ක් අඩු කරන්න බලන්න හිතෙන් අඩු කරන්න. 180න් 115ක් අඩු කරන්න. මෙතන කීයද? 65යි. 65යි. x 65යි. x වෙන්නේ කීයද අර 65යි. මේ බලන්න මම මෙතන වෙන කෝණයක් දෙන්න. 110යි නම් මෙයා කීයද? දැන් හිතෙන් අද බලන්න. මෙයා 110 නම් මෙයා කීයද? 180න් 110ක් අඩු කරන්න පුතේ. අන්න එනවා කීයක්ද? අංශක 70ක්. 180න් 110ක් අඩු කරා 70. මම මෙයා කියන 120යි. මෙයා කීයද? අන්න දැන් ඔයගොල්ලෝ හිතෙන් හදනවා. 120 නම් 60යි. මම කියනවා මේක 130යි. එහෙනම් මෙයා කීයද? 50යි. මම කියනවා ඔයාට මෙයා 140යි. මෙයා කීයද? 40යි. මම ඔයාට කියනවා මෙයා 50යි. මෙයා කීයද? මෙයා 50යි. මෙයා කීයද? 130යි. මොකද්ද කරන්න තියෙන්නේ? 180න් එයා වඩු කරා නම් වැඩි ගොඩ දාගන්න. තේරුණාද? හරි. ඒක හරි. ඊළඟ ගාන ඇඳ ගන්න තව සූත්‍රයක් ටක් ගන්න. හරි අන්න ඇඳ ගන්න. මේකේ මේවා ඇඳ ගන්න පුතේ හිතන්න 10 වසර කරනවා 10 හරි හරි ගණන ලියා ගන්න පුතේ AB සමාන 12යි OX සමාන 8 නම් වෘත්තය ආරේ සොයන්න. පුතේ දැන් මෙතන ගීතාංශගේ දරුවෝ ගොඩ දෙනෙක් ඉන්නවා. ගීතාංශගේ ක්ලාස් එක මගේ ක්ලාස් එකේ පස්සේ පටන් ගන්නවා. එතකොට සර් සාමාන්‍ය පන්ති පටන් ගත්ත එකටනේ. සර් දෙක මම කතා කරලා පොඩ්ඩක් පස්සට දාගත්තා. පැය භාගයක් තව මට ගොඩ දාගන්න ඕන නිසා. සර්ගේ පන්ති මගේ ඉවර වෙච්ච ගමන් ඔයගලන්ට තියෙනවා ප්‍රශ්න පත්‍ර පන්තිය. පේපර් ක්ලාස් එක. ඒකෙදී මෙන්න අලුත් වැඩසටහනක් සර් පටන් ගන්නවා අද ඉඳලා. හරිද? මේක පුතේ දැන් අපි සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් තිබ්බනම් හරිද? මෙහෙම ඒ කියන්නේ ආයතනය තුල අපි පන්ති කරා නම් නේද? මේ වැඩි මාස ගානක වැඩක් මේ යන්නේ. සර්ත් එහෙමයි. දැන් මේ සර් අද පටන් ගන්නවා MCQ 500ක් කතා කරා. හරිද? MCQ 500ක්. කෙටි ප්‍රශ්න 500ක්. ඒතර මේක අද ඉඳලා වැඩි පටන් ගන්නවා. මේක ගත්තොත් ඒ කියන්නේ මේක සාමාන්‍ය පන්තියක නම් මේ පොත මම හිතන්නේ පිටු 100කට වැඩි. හරි? රුපියල් 800ක් වෙනවා පොත විතරක්. උඹලට සේරම ෆ්‍රී කරලා දෙනවා. හරි? මේ ප්‍රශ්න 500ම කතා කරලා දෙයිස. ඒතකොට MCQ විදිහට ඔයගලන්ට කෙටි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්යෙන් කෙටි ප්‍රශ්න ටිකක් හම්බ වෙන ඉරි ගහන්න. ඒකට ඒ ප්‍රශ්න පත්‍ර ඒ කියන්නේ ඒ පේපර් එකට අනුමාන කරපු ප්‍රශ්න ගොඩාක් මේකේ ඇතුලේ තියෙනවා. අනුමාන කරපුවා. පාස් පේපර් එකකින් අරගෙන කොපි කරලා නෙමෙයි. හරි? ඒව නම් ඉතින් කාටත් කරත හැකිනේ පළාත් ප්‍රශ්න පත්‍රයක් අරගෙන හරි පාස් පේපර් එකක් අරගෙන කොපි කරලා ගහන්න පුළුවන්. මේ වැඩේ අලුත් වැඩක්. ඔන්න අද අවසට අලුත් දරුවෝ එකතු වෙලා ඉන්නවා නම් ඔන්න එයාටත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඔය ලින්ක් එකෙන්මයි එන්න ඕන. ආයෙ අලුතෙන් දෙයක් නැහැ. අලුත් එකක් දානවා. අලුත් ලින්ක් එකක් දායි. ඔය ඔයගොල්ලෝ ඉන්න ගෲප් වලට දාන්න. හරිද? එකෙන් එන්න පුළුවන්. මේ කරන දේවල් වලින් පුතේ වැඩක් කරගන්න ඕගොල්ලෝ. හරි? මෙහෙම මං හිතන්නේ කවුරුත් කරලා දෙනවා කියලා ඕගොල්ලන්ට නේද? මේ මෙච්චර ප්‍රමාණයක්. දැන් ගීතාංශ ෆ්‍රී ක්ලාස් මං හිතන 40 ගණන් යන්නේ. හරි? ඉතින් මමත් පුළුවන් තරම් ඔයගොල්ලන්ට වෙලාව දාලා මේක කරන්නේ ඒකයි මේ වැඩේ ගොඩ දාලා දෙන්න. හරි? මේ ගාන බලන්නකො. මේකේ AB 12යි. AB 12. 12යි කියන්නේ පුතේ මෙතන හරියටම දෙකට බෙදීලානේ. 6යි 6.
පොළ ටික හදලා ඉවර කරන්නේ හොඳයි 12 දෙකට බෙදුනහම දරුවෝ 6 OX 8යි මේ 8යි දැන් මේ රූප සටහන දැක්ක ගමන් පුතේ මේ රූප සටහන දැක්ක ගමන් ඔයාගේ ඔළුවට යන්නේ මොකද්ද මෙන්න මෙතන කොනේ අංශක 30යි කියලා අංශක 30යි කියලා අංශක 90යි ඒක ඔළුවට යන්න ඕන මෙතන කොනේ අංශක 90යි කියන එක ඔළුවට යන්න ඕන අහන්නේ මොකද්ද වෘත්තේ අරය අනේ පුතේ මේක අරයක් ගැන මොනවාක්වත් දීලවත් ඇඳලවත් නැහැ අරයක් ඇඳලත් නැහැ දීලත් නැහැ අරය කොහින්ද හොයාගන්නේ අපි ඔව් පුතේ මොලා මෙන්න මෙහෙම ඇඳ ගන්න ඕන මේක ඇඳ ගන්න ඕන එයා අරය දීලා නැහැ ඔයා මේක ඇඳ ගන්න ඕන පුතේ එතකොට ඔයාට පේනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් මේ තියෙන්නේ අරය මම මේක ගන්නම් x කියලා මේ තියෙන්නේ අරය මේක තමයි හොයන්න ඕන දරුවෝ ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් අනිත් පාදේ දිග හොයන්න කාවද පාවිච්චි කරන්න ඕනේ කියන්නකෝ පයිතගරස් එහෙම නේද පයිතගරස් එහෙනම් පුතේ මෙන්න මේ ත්‍රිකෝණයට මම පයිතගරස් සම්බන්ධය ලියනවා මොකන්ද පයිතගරස් සම්බන්ධය ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ ඍජු කෝණයේ අඩංගු කියන්නේ පුතේ ර්ජු කෝණයේ හැදිලා තියෙන ඍජු කෝණයේ හැදිලා තියෙන පාද දෙකේ වර්ගවල එකතුව සමාන වෙනවා කාටද කර්ණී වර්ගය කර්ණය කියන්නේ ඍජු කෝණයේ ඉස්සරහ තියෙන පාද ඕක තමයි පයිතගරස් කිව්වේ හරි ඍජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුව සමානයි කාටද කර්ණී වර්ගය තේරුණාද හරි දැන් බලන්න පුතේ 8 වර්ගය 8 වරක් 8 64යි 6 වර්ගය 6 වරක් 6 36යි 64යි 36යි එකතු වුණාම 100යි x කියලා කියන්නේ පුතේ 100 වර්ගමූලය හරි 100 වර්ගමූලය වෙන්නේ කීයද 10යි 10යි වෘත්තය අරය 10යි හරි වෘත්තය අරය 10යි හරි වෘත්තය අරය 10යි දැන් මේ නම් පුතේ අපි පොඩි සාධනය කරන ගානක් කරනවා දැන්. සාධනය කරන ගානක් කරන්නේ ඇඳ ගන්න වෘත්තයක් දරුවෝ. ඇඳ ගන්න වෘත්තයක්. මෙන්න ඇඳ ගන්න වෘත්තයක්. රූප සටහන ඇඳ ගන්න. ගාන විස්තර ක්‍රියා ගමු. ඔන්න ලියා ගන්න. සාධනය කරන ගාන. සාධනය කරන ගාන. ओ केंद्रे वो वृत्ते भी छायकी ax समान xb वे ac समान bc බව සාධනය කරා ac समान bc බව සාධනය කරා හරි ප්‍රශ්න ලියාගමු පුතේ AC සමාන BC බව සාධනය කරා. හරි. දරුවෝ දැන් මේ වැඩපිළිවෙල දැන් මේ ජ්‍යාමිති වැඩසටහන උනත් මේක අපි සැලසුමක් දැන් අපි ගිය දවස් ටිකේම කතා කරේ ගීතාංශ සාමම කොහොමද මේ වැඩේ කරන්නේ?
හරි. මොකද්ද කරන්නේ ඔයගොල්ලන්ට? මොනවාද ඔයගොල්ලන්ට අවශ්‍ය දේ? හරි. දැන් කිසි තේරුමක් නැතුව මොනවා හරි සෙමින එකක් දාන එක නෙමෙයි වැඩි තියෙන්නේ. මොනවා හරි ෆ්‍රී පන්තියක් කරන එක නෙමෙයිනේ. ඔයාලට අමාරු කොටස් ටිකයි අපිට ගොඩ දාලා දෙන්න ඕන. හරි. ඔයාලට බෑ කියලා හිතන් ඉන්න, අමාරුයි කියලා හිතන් ඉන්න කොටස් ටික තමයි ගොඩ දාලා දෙන්න ඕන. ඒත් අපි දෙන්නම සාමාන්‍යයෙන් පන්ති කරන විදිහ ටිකක් අනිත් අයට වඩා වෙනස්. ඒ කියන්නේ අර පොඩි තනක් අල්ලගෙන දඟලන්න කැමති නෑ අත්‍තරම. ඒ කියන්නේ පොඩි සරල කොටසක් අල්ලගෙන හරි දවසක් තිස්සේ ඕවා උගන්න ඒක තේරුමක් නෑ ඔයගොල්ලන්ට. උඹලට අවශ්‍ය වෙන්නේ අමාරු කොටස් ටික ගොඩ දාගන්න. හරි. එතකොට නොදන්න දේවල් ටික ගොඩ දාගන්න. ඒ දේවල් තමයි අපි වැඩිපුර ටාගට් කරන්නේ ඔයගොල්ලන්ගේ. ඒ දේවල් ටික කවර් කරලා දෙනවා. අර බේසික් සාමාන්‍ය ඒ කියන්නේ සාමාන්‍ය කතා කරන ගැල්ලට අමතරව ඔයාලා අමාරු කරගන්න සහ අහලා නැති කොටස් ඒවත් අපි ගොඩ දාලා දෙනවා. හරි. සමේ එනවනම් දිගටම සම්බන්ධ වෙන්න ලොකු දෙයක් වට කරගන්න පුළුවන් වෙයි. ඒකෙදි විභාගෙදි ඔයා කවදා හරි පුතේ ඒ රිසල්ට් එකක් අරගෙන අපිට කෝල් එකක් දාලා කිව්වහම නේද? ඒ දැනෙන සතුට අපිට වෙන දෙයකින් ගන්න අමාරුයි. කියන්නේ ඔයා අපි සතුටු වෙන්නේ ඒ දේ. අපි උගන්නපු දේ කවදා හරි ඔයා ඉගෙනගෙන නේද? ඔයා වැඩක් කරගන්නවා නම් විභාගෙට ලකුණු 10ක් 15ක් අපෙන් අරගෙන යනවා නම් ඒක තමයි වෙන්න ඕන. හරි. හරි. දැන් මේ ගානේ බලන්න පුතේ. ඕ කේන්ද්‍රයේ වෙච්ච වෘත්තයේ AB ජායපු. AX සමාන HB ලු. මේ දෙන්න සමානයි. මොකද පෙන්නන්න ඕන මෙන්න මේ දෙක සමානයි කියලා පෙන්නන්න. දැන් මේක දැකපු ගමන් මේ රූප සටහන දැකපු ගමන් ඔයාට පේන්න ඕන අංශක 90ක කෝණයක්. ඒක පේන්න ඕන. කොතනද අංශක 90ක කෝණේ තියෙන්නේ? මෙන්න මෙතන පුතේ. ඇයි අද අපි ඉගෙනගත්තු ප්‍රමේය? ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යාකරන රේඛාව එම ජායට ලම්බක වේ. එහෙම නේද? මෙයා 90යි පුතේ මෙයා කීයද 90යි. ඒක එයා ගානේ දෙන්නේ නැහැ. ඒක ඔයා ලකුණු කරගන්න ඕනේ. ඒක ඔයා ලකුණු කරගන්න ඕනේ. 90. දැන් පුතේ බලන්න මේ ත්‍රිකෝණ දෙක දිහා. ඔයා පෙන්වන්න ඕන මේ දෙක සමානයි කියලානේ පුතේ. පුතේ බලන්න ත්‍රිකෝණ දෙකේ සමාන අංග සෙට් එකක් තියෙනවා. මේ පාදෙට මේ පාදෙ සමානයි. මේ කෝණයට මේ කොණයක් සමානයි. තව කවුද සමාන? තව එක අංගයක් සමාන වෙන්නේ. කවුද සමාන? මැදින් යන්නේ මොන පාදෙද පුතේ? මැදින් යන්නේ මොන පාදෙද? පොදු පාදය. මැදින් යනවා මොන පාදයක්ද? පොදු පාදයක්. එහෙනම් පුතේ ත්‍රිකෝණ දෙකේ අංග තුනක් සමානයි නේද? අංග තුනක් සමානයි. මෙන්න ලියමු. ලියන්න ත්‍රිකෝණ දෙක මුලින්. ACX ත්‍රිකෝණය සහ අනිත් එක BCX ත්‍රිකෝණය සැලකුව විට. ACX ත්‍රිකෝණය සහ BCX ත්‍රිකෝණ සැලකුව විට. ලියමු සමානාංග. AX සමාන BX. ගාණි දුන්නා පුතේ. මේ දෙක සමානයි කියලා ගාණි දුන්නා. ආයේ මේ කෝණයට සමානයි. AXC කෝණය සමානයි කාටද? BXC කෝණයට. ඒකට අපි හේතුව ලියමු සමාන අංශක 90යි. සමාන අංශක 90යි. මේක 90යි. හරි 90යි. ඒකට හේතුව මොකද්ද? ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයක් ත්‍යාකරන රේඛාව එම ජායට ලම්බක වේ. ප්‍රමේයනේ. අපි කෙටියෙන් ලියමු. මෙතන කෙටියෙන් ලියන්න. ඒ වරණතර කෙටියෙන් ලියන්න. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යාකරන රේඛාව. එහෙම ලියුවා. ජායක මධ්‍ය ලක්ෂය කේන්ද්‍රයට යාකරන රේඛාව. ඒක ලම්බකයි. මේ කෝණේ අංශක 90. කවුද අනිත් අංගේ පුතේ? කවුද අනිත් අංගේ? මොකද අනිත් අංගේ? මැදින් යන එක්කෙනා මේ පාදයේ දරුවෝ ත්‍රිකෝණ දෙකටම පොදුයි. CX සමාන CX පොදු පාදය. බලන්න සමානාංග ටික ආපහු පුතේ මේ බලන්නකෝ. මේ පාදයට මේ පාදේ සමානයි. හොඳට බලන්නකෝ. මේ පාදයට මේ පාදේ සමානයි. එයි ගානේ දුන්නා. මේ කෝණ දෙක සමානයිනේ අංශක 90යිනේ. එයි ඒක අද ඉගෙනගත්තු ප්‍රමේය. කොල්ලෝ මේක ඇවිල්ලා ත්‍රිකෝණ දෙකටම පොදුයිනේ. මේ CX කියන කෙනා මේ ත්‍රිකෝණෙත් පාදයක් මේ ත්‍රිකෝණෙත් පාදයක් පොදු පාදයක්. එහෙනම් පුතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ දරුවෝ මොන අවස්ථාවේද කියන්න මොන අවස්ථාවේද? පාදය කෝණය පාදය.
පාදය කෝණය පාදේ. පාද දෙකයි කෝණයක්. පාද දෙකට අන්තර්ගත කෝණය. මෙතනත් පාද දෙකට අන්තර්ගත කෝණය. මොකක්ද අවස්ථාව? මොකක්ද අවස්ථාව? පාවස්ථාව. ලියන්නේ නම් ACX ත්‍රිකෝණය අංග සමයි පුතේ BCX ත්‍රිකෝණයට පා අවස්ථාව. පාකෝපාවස්ථාව. පුතේ අද රෑ මගේ රිවිෂන් ක්ලාස් එක යනවා හොඳේ අහලා තිබ්බා රිවිෂන් එක ඒ කියන්නේ 9ට ඒක රෑ 9ට රිවිෂන් අද එන රිවිෂන් එක නේද? අද රිවිෂන් එක නේ. ඔව්. අද රිවිෂන් එක 9ට. හරි රිවිෂන් ක්ලාස් එක යන්නේ 9ට අද යන්නේ ලඝු ගණන. ඔයාලට 11 වසර දරුවන්ට අපි ක්ලාස් 3ක් කරනවා රිවිෂන් තියරි papers කියලා පන්ති 3ම එකට ඔයගලගේ පන්ති අපි කරන්නේ ඒකේ රිවිෂන් ක්ලාස් එක අද යනවා ලඝු ගණක අපි පටන් ගත්ත ගිය සතියේ අද ඉවර කරනවා පරිමා පාඩම දවස් දෙකකින් ඉවර කරා සේරම විභාග ගණන් හදලා ලඝු ගණකත් ඒ වගේ අද විභාග ගණන් කරනවා ඒක හදලා අද ඉවර කරනවා ඔයාලට පළවෙනි වාරේ මගහැරිච්ච සියලුම පාඩම් ටික අපි ඒකේ කරනවා හැබැයි ඒක අපි වෙබ්සයිට් එකක් කරහා කරන්නේ ඒ කියන්නේ අපේ තියරි ක්ලාස් එක ඒක දවස් 3ක් අපි උගන්වනවා තියරි රිවිෂන් papers කියලා paper class එකක් වෙනම යනවා paper class එක වෙනම සෙනසුරාදා රැයට ඒකේ තියරි කියනවා සෙනසුරාදා දවල් 2ට ඒක රිවිෂන් එක අද රැය 9ට හරි ඔබ තමයි යන්නේ එම විස්තර කාට හරි අවශ්‍ය නම් මේකට මැසේජ් එකක් දාන්න මම මේක විස්තරය ගන්නම් හරි මොකද මේ ක්ලාස් එක දැනට පටන් අරගෙන මහ ලොකු කාලයක් නැහැ ඒක වැඩ ටික යනවා ලස්සනට වැඩ කරන දරුවෝ ලස්සනට වැඩ ටික කරගෙන යනවා හරි දුර පැතිවල ළමයි අලුතෙන් එකතු වෙලා ඉන්නවා ඒකේ ලස්සනට ෂෝක් එකට වැඩ ටික යනවා පාඩම් සියල්ල සැප්තැම්බර් වෙනිදා ඉවර කරලා දෙනවා හරි සැප්තැම්බර් වෙනිදා සිලබස් එක ඉවර කරලා දෙනවා 11 10 සේරම හරි මේක ලියාගමු අවස්ථාව පාපෝපා දැන් ගාන ඉවරයිද දරුවෝ මෙතනින් ගාන ඉවරයි මේ ගානේ පෙන්නන්න තියෙන්නේ මොකද්ද මේක මේ දැන් මේ කිව්වේ ඔයා මොකද්ද මේ කිව්වේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා කිව්වා පුතේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි නම් ඒ ත්‍රිකෝණ දෙකේ තියෙන අංග හයම සමානයි මොනවාද ත්‍රිකෝණයක අංග හය පාද 3යි කෝණ 3යි එහෙනම් මෙයාගේ අංග හය මෙයාගේ අංග හයට සමානයි එහෙනම් මෙයාගේ පාද ටික මෙයාගේ පාදවලට සමානයි දරුවෝ මෙයාගේ පාද 3 මෙයාගේ පාද 3ට සමානයි පුතේ එහෙනම් මේ පාදය මෙයාට සමාන වෙනවද නැද්ද AC පාදය BC පාදයට සමාන වෙනවද නැද්ද කියන පුතේ සමාන වෙනවද නැද්ද සමාන වෙනවා AC සමාන වෙනවා කාටද දරුවෝ BC ට තේරුණාද එහෙනම් පුතේ මෙන්න අන්තිමට ලියනවා AC සමාන BC මේ පාද දෙක සමාන වෙනවා ඇයි සමාන වෙන්නේ ත්‍රිකෝණ දෙක අංග සම වෙච්ච නිසා හේතුව ලියන දරුවෝ අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා ත්‍රිකෝණ අංග සාම්‍ය කරනවා ඒවා ඉස්සරහට කරනවා බය වෙන්න එපා අංග සම අවස්ථා 4 හරි ඒ සියල්ලම කරනවා ඉස්සරහට 10 වසර සේරම පාඩම් ටික උඩ දාලා දෙන්න හරි ලියන්න හේතුව එතන ඉන්න මැද නිසා මෙහෙම කියන්න අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග සමාන නිසා අපි මේ වැඩේ දැන් මායි ගීතාසයි ගීතාසයි මුලින් පටන් ගත්තා ඊට පස්සේ මම සම්බන්ධ වෙලා කරගෙන ගියා දැන් අපිත් එක්ක ගුරුවරු සෙට් එකක් ඉන්නේ ගුරුවරු 9 දෙනෙක් ශිෂ්‍යත්වයේ ඉඳලා තුනේ පන්ති ඉඳලා වින්සර් සර්ගෙන් පටන් ගත්තාම ගීතාස සයන්ස් එක මම මැත්ස් එක ඉංග්‍රීසි වලට සුජිත් සර් ඉතිහාසයේ රවි සර් සිංහල ඉසුරු සර් ඒ වගේම ICT වලට මිදුරු මිස් ඔය වගේ කොමර්ස් වලට සඳුන් සර් සබ්ජෙක්ට් සේරටම ඉන්නවා හොඳ සෙට් එකක් මේක ඇවිල්ලා පුරුදු වෙන්න උගන්නන කට්ටියක් නෙමෙයි කොළඹ ළමයි වැඩිම ඉන්න ගුරුවරු ඔයගොල්ලෝ හොයලා බලන්න හරි කොළඹ අංක 1 අධ්‍යක්ීම් තියෙන ප්‍රතිඵල තියෙන පන්තිවල ගුරුවරු ඉතින් උඹලට මේ සේරම කරන් නිකම් පුතේ හරි ඇවිල්ලා ඉගෙන ගන්න දැන් අපේ සුජිත් සර් සෙමිනා කීපයක් කරා රවි සර් කරා මේ ගුරුවරු මේ හිස්තැන් තියලා පොඩ්ඩක් කරලා ඉතුරු එකට පන්තියට වරෙන් එහෙම කැත කතා කියන්නේ ගොඩක් උන් කියන්නේ එහෙමනේ පොඩ්ඩක් උගන්නලා කියනවා තියරි එකට වරෙන් කියලා මම උඹලට කිව්වා 10 වසර පාඩම් සේරම නොමිලේ කරලා දෙනවා කියලා ඒක කරනවම තමයි පැහැදිලිද හරි
වැඩේට ඕගොල්ලන්ගේ උමනාව අනුව තමයි වැඩේ කොට යන්නේ. කියන්නේ අපි 150ක් මෙහි ගොඩ දාලා දෙනවනේ. ඔයාගේ ඉතුරු 150. ඒක ඔයාගේ උනන්දුවෙන් වැඩේ යන්නේ. හරි. මේක හරි. දැන් එහෙනම් ඔන්න පළවෙනි ක්‍රමය හරිද? පළවෙනි ක්‍රමය හරි. මම ඔයාලට කිව්වා විභාග ගණනුත් එක්කම තමයි මම කරන්නේ. හරි ක්‍රමයන් ටික කතා කරලා ඔයගොල්ලොත් එක්ක විභාග ගණන් ඉවර කරලා පිළිවෙලට ලස්සනට වැඩේ යන්න. හරි. කලබලයක් නැහැ. දවස් 10ක් තියෙනවා. දැන් එහෙනම් පළවෙනි ක්‍රමය හරි. දැන් මොකද්ද පළවෙනි ක්‍රමය කොල්ලෝ? මතකයිද? පොත බලන්න නැතුව කියන්න පුළුවන් ඉන්න ඕන. ජායක මවා ගන්න මේක. මවා ගන්න වෘත්තයක් මවාගෙන ජායක් ඇඳලා ඒක මවාගෙන. ජායක මධ්‍ය ලක්ෂය මේ වෘත්තයක් තියෙනවා. ජායක් තියෙනවා මැද අල්ල ගන්න. ජායක මධ්‍ය ලක්ෂය යා කරනවා කේන්ද්‍රයට. ජායක මධ්‍ය ලක්ෂයක් කේන්ද්‍රයක්. යා කරන රේඛාව එම ජායට මොන බක වේද ලම්බක වේ. ඒක මවා ගන්න ඕනේ. හරි. පළවෙනි ක්‍රමය හරි. මෙන්න එනවා දෙවෙනි ක්‍රමය. මෙන්න එනවා දෙවෙනි ක්‍රමයට දාන්න. දෙවෙනි ක්‍රමය මෙන්න නේද? මෙන්න දෙවෙනි ක්‍රමය. හොඳට බලාගෙන අඳින්න එපා. මම ලියන්න වෙලා තියෙනවා. පුතේ මෙන්න ජාය. අරකෙම අනිත් පැත්ත මේ යන්නේ. මෙන්න ජාය. AD. මෙන්න කේන්ද්‍රය. ඕ. ෂෝක් වැඩක් කරන්න යන්න. ෂෝක් වැඩක් කරන්න යන්න. ඉන්න බලන්න. අරකෙම අනිත් පැත්ත දැන් කරන්න. දැන් මම මෙතන ඉඳලා පුතේ මේ ජායට ගහනවා දරුවෝ ලම්බකය. මෙතන ඉඳලා ගහනවා ලම්බකය. හිතන්න මෙහෙ. හිතන්නකො මෙහෙ. දැන් උඩ ඉඳලා දැන් මේ මම බිම මෙහෙම බලාගෙන ඉන්නවා. උඩ ඉඳලා එකෙක් ගලකට නූලක් ගැට ගහලා. හරි. නැත්තම් නූලකට ගලක් ගැට ගහලා මේව පාස් කරනවා පොළොවට. මේ පාස් කරනවා පොළොවට. හරි. දැන් මම බිම ඉඳලා බලාගෙන ඉන්නවා නූල මෙහෙම පාස් වෙනවා පොළොවට. පුතේ ගාන්ට පොළොවට ලම්බකව නේද නූල සහ ගල තියෙන්නේ. එල්ලෙන්නේ හරියට මංස කණුවක් වෙන්න. එහෙම වැඩක් මෙතන වෙන්නේ. මෙතන ඉඳලා අල්ලන් ඉන්නවා අර නූලේ කතන්දරේ. මෙන්න පාස් කරනවා. හරියටම මෙතන 90යි. ගාන්ට ලම්බකයි. ගහන්නේ ලම්බකය කංශ කණුවක් වෙන්නේ. හරි. ඇදේට ගහන්නේ දැන් මේක මෙහෙම ගහන්නත් පුළුවන් මෙහෙම. එහෙම නෙමෙයි. මෙතන මෙහෙම ගහන්නත් එහෙමත් නෙමෙයි. එහෙමත් නෙමෙයි. මේක හරියට අංශ කණුවක් වෙන්න ගහන්නේ මෙහෙම. අංශ කණුවක් වෙන්න ගහනවා මෙහෙම. එහෙම ගහපු ගමන් මොකද වෙන්නේ දරුවෝ? අංශ කණුවක් වෙන්න ගහපු ගමන් අර යට හිටපු ජාය යට තිබ්බ ජාය සමාන කොටස් දෙකකට කැඩෙනවා. සමාන කොටස් දෙකකට කැඩෙනවා. ඒ කියන්නේ මේ කොටස් දෙක සමානයි පුතේ. ගාන්ට මේ දිගට තිබ්බ ජාය සමාන කෑලි දෙකකට කැඩෙනවා මේ වගේ. කලින් කිව්වේ මොකද්ද? කලින් කිව්වේ මේකේ මැද මේකට යා කරොත් මේක ලම්බක වෙනවා කියලා. කලින් කිව්වේ මේකේ මැද මේකට යා කළොත් ඒකේ ප්‍රතිඵලයක් හැටියට ලම්බක වෙනවා කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් ගහන්නෙම ලම්බකයක්. ගහන්නෙම ලම්බකයක්. ලම්බකයේ ගහපු ගමන් යට තියෙන එක දෙකට කැඩෙනවා. මොකද්ද වෙන්නේ? ලම්බකයේ ගහපු ගමන් යට තියෙන එක මොකද වෙන්නේ පුතේ? දෙකට කැඩෙනවා. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම. කේන්ද්‍රයේ සිට හරිද මේ බලන්න මේ කේන්ද්‍රයේ සිට මවා ගන්න. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයේ මේ ජායට ගහලා තියෙන්නේ මොකද්ද? ලම්බකයක්. ජායට ගහලා තියෙන්නේ මොකද්ද? ලම්බකයක්. එහෙම ගහපු ගමන් අර ජාය මොකද වෙන්නේ පුතේ? සමාන කොටස් දෙකකට කැඩෙනවා. සමාන කොටස් දෙකකට කැඩෙනවා නම් දරුවෝ ඒකට කියන්නේ සමච්ඡේදනය වෙනවා. සමානව දෙකකට බෙදෙනවා නම් කියන සමච්ඡේදනය වෙනවා. එහෙනම් පුතේ මෙන්න ප්‍රමේය. මොකද්ද ප්‍රමේය? මේ බලන්න ලියන්න හදිස්සියෙන් එපා. කේන්ද්‍රයේ සිට අද වෘත්තයක කොහේ සිටද? වෘත්තයක කොහේ සිටද පාත් කරන්න වැඩේ කේන්ද්‍රයේ සිට කොහෙටද ගහන්නේ ලම්බකය? ජායට ඇඳි ලම්බයේ මොකද වෙන්නේ පුතේ? මේ ජාය මොනවා වෙනවද? සමාන දෙයකට කැඩෙනවා. ජාය සමච්ඡේදනය වේ. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බේ කොහේ ඉඳලාද? කේන්ද්‍රයේ ඉඳලා ඒ පාත් කරන්න වෙන්නේ. කේන්ද්‍රයේ ඉඳලා මෙහෙම පාත් කරනවා. කොහෙද පාත් කරන්නේ? ජාය. එතකොට මොකද වෙන්නේ? ජාය සමානව දෙකකට කැඩෙනවා. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බේ එම ජාය සමච්ඡේදනය වේ.
මෙන්න ප්‍රමේයය. මෙන්න ප්‍රමේයය. හරි මෙන්න ප්‍රමේයය. ඔන්න ඇඳගමු. ප්‍රමේය ලියා ගන්න. ප්‍රමේය ලියා ගන්න. මේක ලියාගෙන අර කලින් වගේ මෙන්න දෙකක් ඇඳගන්න. ඔන්න ඇඳගන්න. battery low. group එකට පුතේ ඇඩ් වෙලා නැති දරුවෝ chat box එකට දායි link එක ඇඩ් වෙන්න. මම කලින් දාන්නත් ඇති. ආයේ එහෙම ඇඩ් වෙලා නැති දරුවෝ ඇඩ් වෙන්න. group එකේ link එක full. නෑ group link එක full. හරි තව link එකක් දායි පුතේ full වෙච්ච අයට. full lecture link. ඇඳගන්න සියල්ල ඇඳගන්න. තේනවද පොඩ්ඩක්? පොඩ්ඩක් තේරෙනවද? ප්‍රමේය ලියපුන් දැන් පාඩම් කරගන්න වෘත්තයක කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බයෙන් ෆුල් දහරි පුතේ. half එකක් එවන්නම් ෆුල්ලු. ප්‍රමේය පාඩම් කරගමු. ප්‍රමේය පාඩම් කරගමු. එකම මාට්ටි ඉවරයි. ගාන්ට එකම මාට්ටි ඉවරයි. එකයි කාලෙට. හරි එකයි කාලෙ වෙද්දි මම ඉවර කරන්නම්. හරි. ගීතාංශගෙන එකයි කාලෙ වෙද්දි ඉවර කරන්නම්. හරි කමන්නේ. මට පන්තියක් තියෙන එකම මට්ටාය. හරි. අද රෑ 11 විතර වෙනකම් මට දිගට පන්තිද. ඈ? ඔව්. හරි. වැඩේ යම් අංගල එනගමු. වෘත්ත දෙකක් ඇඳලා සම්බන්ධ ලියා ගන්න. පාඩම් කරගන්න පුතේ ප්‍රමේය කේන්ද්‍රයේ සිට මොකද්ද ජායට ඇඳි ලම්බේ නිම ජාය සමච්ඡේදනය වේ. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බේ නිම ජාය සමච්ඡේදනය වේ. කේන්ද්‍රයේ සිට ජායට ඇඳි ලම්බේ නිම ජාය සමච්ඡේදනය වේ. හරි වෙලා ඇති නේද? ඇඳලා ඉවරයි නේද? ඇඳලා ඉවරයිද? ඇඳලා ඉවරයිද පුතේ? සංගීතාසරි මල්ලි දිවිලා. මල්ලි ළමයි කාලා ගීතාංශගේ මල්ලි දිවිලා ඔය පුතේ ඒ වගේ තමයි. ගීතන් අයියා ඔයගලන්ට තාපොන්ඩ් එකකින් පන්ති කරයි. අවුරුදු 5කට විතර කලින් පුතේ. හරි. පන්ති කලින් නැති දරුවන්ට අවංකව පේන විදිහ තමයි කියන්නේ. ඔව් අන්න ඒකයි. හරි. මෙන්න එනම් එනගන්න පළවෙනි ගාන. පළවෙනි ගාන. ඔව් මෙන්න එනගන්න. ප්‍රමේය පළවෙනි ගාන. මම මේ ප්‍රමේය සාධනය කරන්න යන්නේ අර වගේම තොන්දර තමයි ගියේ. ඒකේ ගණන් ටික හදාගමුකෝ අපි. අර වගේම ත්‍රිකෝණ දෙකකට කඩලාංග සාම්‍යයක් තියෙන දරුවෝ. හරි. ඒකට කාලේ මම කරන්නම්. හරිද? ඒක අර විදිහමයි රූප සටහන එහෙමමයි සාධනය කරන එක. අපි මුලින්ම ගණන් ටිකක් හදලා මෙන්න ලියා ගන්න පළවෙනි ගාන ලියන්න මෙහෙම.
AB සමාන හරි AB සමාන 8 සෙන්ටිමීටර්ද OX සමාන 3 සෙන්ටිමීටර්ද නම් වෘත්තයේ අරේ සොයන්න. මේ කෙරෙන්නේ පුතේ උඹලා මාස ගාණක් පන්ති කියලා කරගත්ත දේවල් නේ. හරිද? මේවා ඔයගොල්ලෝ මාස ගාණක් පන්ති කියලා කරපු දේවල් ටික තමයි අපි මේ දවස් 10ක තුරු ඉවර කරන්න යන්නේ. ඒක තේරුම් ගන්න. හරි? ඉතින් ඒ දේ අපි කරලා දෙන ඔයගොල්ලෝ ඉන්නේ. හරි? AB 8 cm OX 3 cm නම් වෘත්තයේ අරේ සොයන්න. වෘත්තයේ අරේ සොයන්න. දැන් මෙතන මතක් වෙන්න ඕන ජායකට ලම්බකයක් ගහපු ගමන් පුතේ ජායකට ලම්බකයක් ගහපු ගමන් ජාය මොකද වෙන්නේ? දෙකට කැඩෙනවා. කේන්ද්‍රයේ සිට මතකයිනේ කේන්ද්‍රයේ සිට ජාය නැති ලම්බේ නිම ජාය සමච්ඡේදනය වෙයි. පාඩම් කරගනින්න. මේ මොළුවේ තියෙන්න ඕන කේන්ද්‍රයේ සිට ජාය නැති ලම්බේ නිම ජාය සමච්ඡේදනය වෙයි. කේන්ද්‍රයේ සිට ජාය නැති ලම්බේ නිම ජාය සමච්ඡේදනය වෙයි. දැන් මෙතන එනම් ගහලා තියෙන්නේ දරුව ලම්බකයක්. ගැව්වහම මොකද වෙන්නේ? මේ ජාය සමානව දෙකට කැඩෙනවා. මේ ජාය සමානව දෙකට කැඩෙනවා. පැහැදිලිද? ලම්බකයක් ගහපු ගමන් ජාය දෙකට කැඩෙනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. ලම්බකයක් ගැව්වහම ජාය දෙකට කැඩෙනවා. ඔව් කැඩෙනවා තමයි. හරි. අහන්නේ මොකද්ද පුතේ වෘත්තයේ අරය? අරය කියන්නේ දරුවෝ අරය කියන්නේ මෙන්න මෙයා. දැන් දිගවල් දාගමු AB 8යි නම් මෙයා කීයද 4යි 4යි දෙකට කැඩෙනවා. OX 3යි හරි 3යි ඉතින් මොකද්ද කියන්නේ? මේකනේ අහන්නේ පුතේ x කියලා දාගෙන ඉන්නරු නේද? මෙන්න වැඩේ යනවා x හොයන්න තියෙන්නේ පයිතගරස් මේ ගොඩක් ගණන් වල පයිතගරස් වෙනවා 3 වර්ගය දන 4 වර්ගය සමානයි x වර්ගය 3 වරක් 3 9යි 4 වරක් 4 16යි x වර්ගය 16යි 9යි කියන්නේ 25යි x කියන්නේ පුතේ 25 වර්ගමූලය x කියන්නේ එහෙනම් සෙන්ටිමීටර 5යි. x ගේ වර්ගය 25 නම් පුතේ x කියන්නේ 25 වර්ගමූලය. හරි නේද? හරි. හරි. ඒක හරි. මෙන්න දෙවෙනි ගාන පොඩි වෙනසක්ම කරනවා ගානේ රූප සටහනක් දෙන්නේ. ඔන්න වැඩි. ලියන්න. අරය 13 සෙන්ටිමීටර වූ වෘත්තයක කේන්ද්‍රයේ සිට 5යි මේ විභාග ගණන් මේ වගේ ඇවිල්ලා තියෙනවා. මේ මම ඔයගලන්ට විභාග ගණන් වෙනම දෙන්න. මේ වගේ අහලා තියෙනවා නේ. කේන්ද්‍රයේ සිට 5 සෙන්ටිමීටර දුරින් පිහිටි රූප සටහනක් දෙන්නේ ජායක දිග සොයන්න. ජායක දිග සොයන්න. ගාන ලියා ගන්න. ගාන ලියාගමු. අග්ගල ගාන ලියාගමු. තා පොඩ්ඩයි. අපි හෙට තව අපිට එක ප්‍රමේයක් තියෙනවනේ. දැන් මේ ප්‍රමේයන් දෙකේ තව ගණන් ටිකක් හදලා තුන්වෙනි ප්‍රමේයත් හිට ඔයගොල්ලෝ අහලා නැති ගොඩක් අයට කෙරලා නැති මේ ප්‍රමේයක් කතා කරලා ගණන් ටික හදලා හෙට ඉවර කරනවා ජාය. හරි. එතකොට ඊළඟට දැන් හෙට තම සාධනය කරන ගණන් ටිකුත් හිට හදමු. හරි මං කියන්නේ මේක පිළිවෙලට යන වැඩක්. එක දවසින් සේරම ඉවර කරන්නේ. හරිද? ඒකට පැයකමාරක් වගේනේ පන්තිය තියෙන්නේ. ඔයාලට එක පාඩුවක් වෙන්නේ නැහැ මේ පැයකමාර එක දිගට හිටියොත් දවස් 10ක් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි. දැන් මේක පුතේ රූපයක් දීලා නැහැ. මොකද්ද කියන්නේ? අරය මේ වැඳගමු. මේ වැඳගමු. මෙන්න කේන්ද්‍රය. වෘත්තයක් ඇඳගන්න දරුවෝ. ජායකුත් ගහ ගන්න. රූප සටහනක් ඇඳගන්න වෙන ඔයාලට විභාගෙදී වගේ හිට. ඒගොල්ලෝ ගානේ දෙන්නේ නැහැ. ගානේ දෙන්නේ නැහැ. මේ බලන්නකෝ. අරය 13යි කේන්ද්‍රයේ සිට 5 සෙන්ටිමීටර දුරින්. පුතේ මේ බලන්නකෝ. මේ කේන්ද්‍රය නම්
කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් දුරින් සෙන්ටිමීටර් 5ක් දුරින් මෙතන ඉඳලා 5ක් ඈතින් මෙතන ඉඳලා 5ක් ඈතින් තියනවලු මොකද්ද? අරය 13ක් වෙච්ච මේ වැඩි මේ ජායක් තියනවලු කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් දුරින්. කේන්ද්‍රයේ ඉඳලා සෙන්ටිමීටර් 5ක් දුරින්. පුතේ මේ දුර කියලා කියන්නේ පුතේ හරියටම ලම්බක දුර. දැන් මෙහෙමත් එකක් අදින්න පුළුවන්. ඒක ලම්බක නෑනේ. මේ 5 සෙන්ටිමීටර් දුර කියලා කියන්නේ ලම්බක දුර. කෙටිම දුර. කේන්ද්‍රයේ ඉඳලා 5ක් දුරින්. අරය මේක සෙන්ටිමීටර් 13යිලු. මෙන්න වැඩි. ඔයාගෙන් අහන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ ජායෙ. දරුව ලම්බක දුර නම් මේ තියෙන්නේ. ලම්බකයක් ගැව්වහම මේක සමානව දෙකකට කැඩෙනවනේ. එහෙනම් මේ කොටස් දෙක සමානයිනේ. මම මේක ගන්නවා x කියලා. මම මේක ගන්නවා x කියලා. පයිතගොරස් දාලා මට x හොයලා දෙනවද? x හොයලා දෙන්න පුළුවන්. පයිතගොරස් දාම x වර්ගය ගන්න. මේ ඍජු කෝණේ හැදිලා තියෙන පාද දෙකේ වර්ගවල එකතුව සමානයි පුතේ කර්ණයේ වර්ගයට. කර්ණය කියන්නේ 13. මට x හොයලා දෙන්න ගන්න. x වර්ගය ධන 5 වර්ගයේ 5 තරක් 5 25යි 13 වරක් 13 169යි. ධන 25 එහා පැත්තට ගෙනියන්න. ධන 25 මෙහෙට ගේනකොට දරුවෝ ඍණ 25ක් වෙනවා. අඩු කරාම 144යි. x වර්ගයේ 144යි නම් x කියන්නේ පුතේ 144 වර්ගමූලය සෙන්ටිමීටර් 12යි. සෙන්ටිමීටර් 12යි. x කියන්නේ සෙන්ටිමීටර් 12. පුතේ මෙයාගේ දිග 12 නම් මෙයාගේ දිගත් කීයද 12යි. ඔයාගෙන් අහන්නේ ජායේ දිග 12ේව දෙකක් පුතේ කීයද සෙන්ටිමීටර 24යි. සෙන්ටිමීටර 24යි. නේද? මෙයා 12 නම් මෙයා 12යි. පුතේ එහෙනම් අදට මම නතර කරනවා. හෙට මේක ඉතුරු කොටස සාධනයක් තව අලුත් ප්‍රමේයක් මේ සියල්ල හෙට කතා කරලා ඉවර කරනවා. පිළිවෙලකට එන්න වෙනම පොතක් තියාගන්න වැඩ කරන්න. ඕගොල්ලෝ වෙනුවෙන් මහන්සි වෙන්නේ වැඩේ ගොඩ දාගන්න 10 ජාන්ති ඉවර කරලා දෙන්න. හරි. එහෙනම් මම හිතනවා තේරෙන්නේ නැති කියලා කරපු දේවල් ටික ඔලුවට යන්නේ නැති කියලා මැසේජ් එකකුත් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවස්. ආයිබෝවන්.